දැන් මම යන්නේ ඔය අතන්ව යම්කිසි පොදු රාමුවක් තුල තමන්ගේ කරුණු ටික ඇතුළත් කරන්නට. තමන්ට පස්සේ ක්‍රමානුකූලව අධ්‍යයනය තුලින් මේ රාමුවෙන් පිටතට යන්න පුළුවන්. දැන් අපි රාමුවක් තුල මේ සියලුම කරුණු න්‍යෂ්ටික දැනුම සම්මා සම්බුදුරජාණන් දේශනා කරන ලද මහා ධර්මස්කන්ධයේ අවබෝධය පිණිස අවශ්‍ය න්‍යෂ්ටික දැනුම මෙතන තියෙනවා. මේ අපි දැන් කතා කරන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකින්නේ මේ පරමාර්ථ ලෝකේ. පරමාර්ථ ලෝකයේ සත්‍ය වශයෙන්ම දැන දැක අවබෝධ කරගත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ සම්මුතියක් විදිහට පෙරලා තමයි ඒ සම්මුතියක් විදිහට දහම ඒ සූත්‍ර පිටකවල අන්තර්ගත වෙලා තියෙන්නේ. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සත්‍ය වශයෙන්ම දකින්නේ මේ පරමාර්ථ ලෝකේ. ඉතින් අතිශය වැදගත් වෙනවා මේ පරමාර්ථ ලෝකයේ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම. දැන් අපි පොඩ්ඩක් මේ නාමකය පිළිබඳ කතා කරමු. මේ සත්ව ශරීරයේ රූපකය ගැන කතා කරනකොට රූප 28කින් පරමාර්ථ රූප 28කින් සමන්විතයි. අපි බලමු නාමකය කොහොමද සකස් වෙන්නේ කියලා. නාමකය කියලා කියන්නේ මෙන්න මේ රූප සටහන් අනුව චිත්ත චෛතසික සහ නිර්වාණ. ඒ නාම පැත්තට බර ධර්මතා රූපය කියන්නේ ඒ රූපකය සැදලා තියෙන ධර්මතා. මෙතනදී අපි දැනට මේ නිර්වාණය කියන එක කතා කරන්නේ නැහැ. මොකද දැන් අපිට මෙතන අවබෝධ කරගැනීමේ ශක්තියක් නැහැ. මෙන්න මේ ධර්මතා ටික ඒ කියන්නේ රූප චෛතසික චිත්ත කියන ධර්මතා ටික පිළිබඳ හොඳ අවබෝධයක් ගත් කෙනෙකුට එක්තරා මට්ටමක වැටහෙනවා නිර්වාණ ධාතුව කියන්නේ නිර්වාණ පරමාර්ථ ධර්ම කියන්නේ මොකක්ද කියන වගේ. දැන් රූප පරමාර්ථ නම් අපිට යම් අවබෝධයක් තියෙනවා. ඒක ද්‍රව්‍යමය ස්වභාවය බවට පත් වුණාට පස්සේ සම්මුතියෙන් අපිට මේ අල්ලලා බලන්න එහෙම පුළුවන්. ඔබලා අල්ලලා තල්ලු කරලා දාන්න පුළුවන් ස්වභාවය තමයි රූප ස්වභාවය තියෙන්නේ. මොකද රූප කලාප විදියට පොකුරු ගැහෙනවා. පින්ඩ ගැහෙනවා. කලාප හැදෙනවා. පහළ වෙනවා. තාම අපිට දෙන්නේ නැති වුණත් මේ රූප පින්ඩ තියෙන්නේ. හැබැයි නාම එහෙම නැහැ. නාම ධර්මයක් ඉපදුනා නම් ඒ නාම ධර්මය නිරුද්ධ වෙලාමයි නැවත නාම ධර්මයක් එතන උපදින්නේ. ඒක නාම ධර්මයේ ස්වභාවය. නාම ධර්ම පොකුරු ගැහෙන්නේ නැහැ. දැන් මේ අවස්ථාවේදී අපි කතා කරන්නේ නිර්වාණය අතහැරලා. එන්න මේ පරමාර්ථ ධර්මය අතහැරලා තමයි දැන් කතා කරන්නේ. එතකොට මෙන්න මේ නාම ධර්ම දෙක අපිට අල්ලලා බලලා උපකරණයක අනුසාරයෙන් අපිට සොයා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක අතිශය සියුම් ශක්තියින් සහ ක්‍රියාව. රූපත් ශක්තියින් සහ ක්‍රියාව, චෛතසික ක්‍රියාව, ශක්තියින් සහ ක්‍රියාව. හැබැයි රූප වලටත් වඩා අතිශය සියුම් ශක්තියින් සහ ක්‍රියාව තමයි මේ චිත්තය සහ චෛතසික කියන්නේ. එහෙනම් මෙන්න මෙහිදී අපිට තේරුම් ගන්නට පුළුවන් මුළු මහත් ලෝක ධාතුවම නිර්මාණය වෙලා තියෙන්නේ මේ පරමාර්ථ ධර්ම තුනකින් බව. නිර්මාණය වෙලා තියෙන කියන වචනේ දානකොට අපිට මේ නිර්වාණය කියන ගන්න බෑ. මොකද නිර්වාණය කියන්නේ මම අර මුලින්ම පොඩක් අයින් කළේ. එහෙනම් මුළු මහත් ලෝක ධාතුවම සකස් වෙන්නේ නිර්මාණය වෙන්නේ මෙන්න මේ පරමාර්ථ ධර්ම 81 අසුරු කරගෙන. අපි දන්න රූපමය ස්වභාවය සම්පූර්ණ සකස් වෙන රූප 28 අනුව නාම ධර්මතා ටික සකස් වෙන්නේ චිත්තය සහ චෛතසික නැමැති ශක්තියන් වල එකතු. මේදී චිත්තය කියලා අපි සඳහන් කරන්නේ දැනීම කියන ස්වභාවය. එතකොට මේ චිත්තය කියන්නේ සියුම් ශක්තියක් ක්‍රියාවක්. ඒකත් ක්‍රියාවක්. ශක්තිය සහ ක්‍රියාව. චිත්තය. ඒ චිත්තය කියන එකේ ස්වභාව ලක්ෂණය තමයි ගති ලක්ෂණය තමයි අරමුණු ගැනීම කියන එක. එයා කරන්නේ අරමුණු ගන්න. තවම මේ පිළිබඳ ඔයත්න්ට ලොකු අවබෝධයක් එන්නේ නැහැ. අපි ටිකක් ඉස්සරහට ඉගෙනගෙන යමු. චිත්තය කියන්නේ දැනීම. චිත්තය යනු දැනීමයි. ස්වභාව ලක්ෂණයක් ලෙස විග්‍රහ කරන විට අරමුණු ගැනීම චිත්තය. මේ සිතක් කියන්නේ එක්තරා ස්වභාව ලක්ෂණයක්. ක්‍රියාවක්. හැබැයි මේ චිත්තය අරමුණු ගන්නා කල්හි චිත්තයක් අරමුණු ගන්නවත් එක්කම ඒ චිත්තයත් සමග තවත් ධර්මතා රාශියක් ඉපදෙනවා. චිත්තයත් සමගම ඉපදෙන ඒ ධර්මතා වලට කියනවා සිත සමග උපදින බැවින් චෛතසික කියලා. චෛතසික සිත සමග උපදින කියන අදහස තියෙනවා. එහෙනම් අපි සාමාන්‍ය සම්මුතිය කතා කරන සිත කියන ධර්මතාවය හට ගන්නකොට ඒ තියෙනවා චිත්තය කියලා වෙනමම ක්‍රියාවලියක්, චෛතසික කියලා වෙනමම ක්‍රියාවලියක්. චිත්ත චෛතසික දෙකක එකතුව තමයි අපි සාමාන්‍යයෙන් කතා කරන චිත්තය කියලා කියන්නේ. අපි දැන් කියන්නේ අපි දැක්ක කියලා. අපි ඒක සාමාන්‍යයෙන් භාවිත කරන චක්කු විඥානයක් පාලු නැහැ කියලා. ඒ චක්කු විඥාන කියන ඒ අදහස තුල තියෙනවා චිත්තය සහ චෛතසික නැමැති පරමාර්ථ ධර්ම සියල්ල මෙහි තුල තියෙනවා. සියල්ල කියලා අදහස් කරේ චිත්තය කියන පරමාර්ථ ධර්මයක් තියෙනවා. ඒ චෛතසික කියන පරමාර්ථ ධර්මත් ඒ තියෙනවා. ඒ කියන්නේ සිතක් උපදින්නෙම නැහැ චෛතසික නැතුව. චෛතසික කියන්නේ ශක්ති පුංජය. හරිම සියුම් ශක්ති පුංජය. රූපයට වඩා අතිශය සියුම්. රූපයට වඩා අතිශය සියුම් ධර්මතා. රූප ටිකක් රළුයි. ඖදාරිකයි. සප්‍රතිකයි. හැබැයි චෛතසික ඊට වඩා චිත්තයට වඩා හරි සියුම් ධර්මතා. එතකොට මේ සාමාන්‍ය සිතක් ඉපදෙනකොට ඒ සිත තුල කතා කරන්න පුළුවන් ශක්තිය වර්ග දෙකක් තියෙනවා. එකක් චිත්තය කියන ධර්මතාවය, අනිත් එක චෛතසික කියන ධර්මතාවය. එහෙනම් සිත කියන්නේ ශක්තිය වල එකතුවක්. තනි ශක්තියක් නෙමෙයි, ශක්තිය වල එකතුවක්. රූප කියන්නේ තනි ශක්තියක් නෙමෙයි, ශක්තිය වල එකතුවක්. රූප කලාපයක් කියන්නේ ප්‍රධාන ස්වභාව ලක්ෂණ හතරක එකතුවක්. ඒ වගේ සිත කියන්නේ මේ ශක්තිය වල එකතුවක්. මෙහිදී සිහිපත් කරගත යුතුයි විඥාණය, චිත්තය, සිත, මනස, චේත ආදී වචන වලින් පරමාර්ථ වශයෙන් එහි ක්‍රියාවලිය විස්තර කරනකොට පරමාර්ථ තේරුම ගන්නකොට එහි තේරුම අපි සිහිපත් කරන්නේ ආරම්මන විචාරණය නැත්නම් අරමුණු ගැනීමයි.
يعني චිත්තය කියන්නේ අරමුණු ගැනීම. අර සම්මුතියක් විදිහට අපි සලකනකොට අපි විඥානයක් පහළ නැහැ කියන්නේ සිතක් පහළ නැහැ කියන්නේ අරමුණක් දැනගත්තා කියන්නේ ඒ තුල ශක්තියින් රාශියක ක්‍රියාවලියක් ප්‍රතිඵලයක් තමයි අපි දකින්නේ. එතකොට ඒ ශක්තියින් රාශිය තමයි එකක් චිත්තය ආරම්භන විචාරණමය ක්‍රියාවලිය අන්‍ය ශක්තිය තමයි චිත්තාංග වලින් සිදුවන ඒ ක්‍රියාවලිය. ඒක සිහිපත් කරගන්න. ඒක හොඳට මනසේ තැම්පත් කරගන්න. චිත්තය කියන්නේ අරමුණු ගැනීම ක්‍රියාවලිය. චෛතසිකයෝ මෙම ක්‍රියාවලියට සහසම්බන්ධ වෙනවාමයි. චෛතසිකයන් නොමැතිව චිත්තයට උපදින්නට බෑ. චිත්තයන් නැතුව චෛතසිකයට උපදින්න බෑ. මේ දෙකම එකට පෙරපසු නොවි උපදින බව සිහිපත් කරගන්න. එතකොට මෙතන අපි මෙහිදී සාකච්ඡා කරේ අර විඥානියෝ තව ශක්තියින් කියලා. ඒ සාමාන්‍ය සම්මුතියෙන් සිහිපත් කරන විඥානය මෙතනදී අපි අර ඔයත් අර තේරුම් කළේ මෙතනම සිහිපත් කරගන්න විඥානය කියන්නේ පරමාර්ථ විදිහට ගන්න කල්ලි තනි ශක්තියක් තනි ගති ලක්ෂණයක් ක්‍රියාවක් ඒක අරමුණු ගැනීම ක්‍රියාවලිය බව. අරමුණු ගැනීම ක්‍රියාවලියමයි චිත්තය කියන්නේ. නැත්නම් චිත්තය කියලා වෙන එකක චිත්තය කියලා ස්වභාවයක් මගින් අරමුණු ගැනීම කරනවා නෙමෙයි නෙවෙයි. අරමුණු ගැනීමම චිත්තයයි. අරමුණු ගැනීමම තමයි අරමුණු ගැනීම ක්‍රියාවලියමයි චිත්තය කියන්නේ. අරමුණු ගැනීම ක්‍රියාවලියමයි සිත කියන්නේ. අරමුණු ගැනීම ක්‍රියාවලියමයි මනස කියන්නේ. අරමුණු ගැනීම ක්‍රියාවලියමයි චේත කියලා කියන්නේ. ඒක හොඳින් සිහිපත් කරගන්න. අරමුණු ගැනීම කියන එක. ඒක අර සම්මුතිය සහ පරමාර්ථ වශයෙන් අපි වෙන් කළ ගන්නකොට අර සිහිපත් වෙන ස්වභාවයයි මම මෙතනදී මතක් කරේ. එහෙනම් සිතක් නිර්මාණය වෙනකොට සිතක් හට ගන්නකොට ඒ සෑම සිතකම තියෙනවා ඒකාන්තයෙන්ම අරමුණු ගැනීම නැමැති ස්වභාව ලක්ෂණ. අරමුණු ගැනීම නැමැති ස්වභාව ලක්ෂණ ඒ සෑම සිතකම තියෙනවාම. ඊට අමතරව ඒකාන්තයෙන්ම සිත සමග යම් චෛතසික ධර්ම ප්‍රමාණයක් උපදිනවාම ශක්තිය. හැබැයි සෑම සිතකම මෙන්න චෛතසික ධර්ම 52ක් කියලා තියෙනවනේ. ඒ 52ම හටගන්නේ නැහැ. මේ චෛතසික ධර්ම 52 කියන්නේ සිත සමග උපදින ධර්මතා 52ක් නේ. එකිනෙකින් වෙනස් වූ ස්වභාව ලක්ෂණ සහිත ධර්මතා 52ක්. ඒ කියන්නේ ස්වභාව ලක්ෂණ 52ක් තිබෙන නිසා තමයි එකිනෙකින් වෙන්නේ මෙතන 52ක් කියලා දැම්මේ. සිතක් උපදිනකොට ඒ සිත සමග මෙම සියලුම චෛතසික උපදින්නේ නැහැ. ඒ කියන්නේ මෙම චෛතසික ධර්මතා ස්වභාව ලක්ෂණ අතර තියෙනවා එකිනෙකට විරුද්ධ ස්වභාව ලක්ෂණ. හරියට වතුරයි ගින්දරයි. වතුරයි ගින්දරයි කවදාවත් එකට තියෙන විදියක් නැහැ. ඒ වගේ සමහර චෛතසික ධර්ම තියෙනවා. ඒ චෛතසික ධර්මගේ ස්වභාව ලක්ෂණ අන්‍ය වූ ස්වභාව ලක්ෂණයක් එකිනෙකට විරුද්ධයි. ඒ විරුද්ධ ස්වභාව ලක්ෂණ සහිත ධර්මතා එක සිතක පහළ වෙන්නේ නැහැ. ඉදිරියේදී අපි කතා කරනවා දැන් සිහිපත් කරන්නම්. අකුසල චෛතසික ධර්මත් කුසල චෛතසික ධර්මත් එකිනෙකින් වෙනස්. ඒ කියන්නේ මේ කතාව අනුව අපි ඉදිරියේදී කතා කරනවා මේ චෛතසික ධර්ම කොටස් දෙකකට. කොටස් දෙකකට වෙන් කරනවා. කුසල චෛතසික අකුසල චෛතසික. කුසල චෛතසිකත් අකුසල චෛතසිකත් එකිනෙකින් විරුද්ධ ධර්මතා කවදාවත් එකම සිතක පහළ වෙන්නේ නැහැ. එහෙනම් දැන් ඔයත් දැනගත්තා මේ අපි කතා කරන සාමාන්‍ය සිතක් කියන්නේ ශක්තියින් වල එකතුවක්. ශක්ති ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට දැම්මා. එක ශක්තියක් තමයි චිත්තය. ඒ චිත්තයේ තියෙන ස්වභාව ලක්ෂණය තමයි ගති ලක්ෂණය තමයි අරමුණු ගැනීම ස්වභාවය. අරමුණු ගැනීම නැමැති ගති ලක්ෂණ. ඒත් එක්කම සිතක් උපදිනවත් එක්කම ඒකාන්තයෙන්ම චෛතසික ධර්මත් උපදිනවාමයි. සියලුම චෛතසික ධර්ම ටික නෙවෙයි. ඉන් කිහිපයක් ඉපදෙනවාම. ඒ කියන්නේ මේ චිත්ත චෛතසික කියන ධර්මතා දෙක එකිනෙකින් වෙන් කරන්නට බෑ. චිත්තයට චෛතසික නැතුව උපදින්නට බෑ. චෛතසිකයන්ට චිත්තය නැතුව උපදින්නට බෑ. ඒ වගේමයි චෛතසික චිත්තය ඉපදිලා පසුව චෛතසික උපදිනවත් නෙවෙයි. චෛතසික ඉපදිලා පසුව චිත්තය හට ගන්න ඉපදිනවත් නෙවෙයි. මේ ශක්තියින් දෙකම එකටම හටගෙන එකටම නිරුද්ධ වෙනවා. මේ චිත්ත චෛතසික අතර තියෙන සම්බන්ධතාවය එකිනෙකින් වෙන් කරන්නට බෑ. චිත්ත චෛතසික අතර තියෙන සම්බන්ධතාවය එකිනෙකින් වෙන් කරන්නට බෑ. සිතක් හට ගන්නවා නම් ඒකාන්තයෙන් මේ සිත සමග චෛතසික ධර්ම හට ගන්නවාමයි. චෛතසික ධර්ම හට ගන්නවා නම් මෙතන චිත්තය තියෙනවාමයි. එහෙනම් අපි කතා කරන සාමාන්‍ය සම්මුතිය කතා කරන සිත කියන ධර්මතාවය ශක්තියින් වල එකතුවක්. එහෙනම් මෙතනදී සිහිපත් කර ගන්න කිව්ව ඇත්තෝ මේ ලෝක ධාතුවේ සකස් වෙලා තියෙන්නේ රූප 28කිනුත් චිත්තයකිනුත් චෛතසික 52කිනුත් කියන පරමාර්ථ ධර්ම 81කින් නිර්වාණයත් මේකට අයිති. නමුත් මේ සකස් වුණා කියන වචනයට ගැළපෙන්නේ නැති නිසා අපි ඒක తాවකාලිකව අයින් කරා. හැබැයි මුළු ලෝක ධාතුවේම තියෙන සම්පූර්ණ පරමාර්ථ ධර්ම ප්‍රමාණය ගැන යමෙක් විමසනවා නම් අපිට කියන්න පුළුවන් මුළු පරමාර්ථ ධර්ම සංඛ්‍යාව 82යි. රූප පරමාර්ථ 28යි, චිත්තයයි, චෛතසික 52යි, නිර්වාණයයි. ලෝක ධාතුව සකස් වෙලා තියෙන්නේ නිර්මාණය වෙලා තියෙන්නේ කියන වචනේ භාවිත කරනකොට අපිට නිර්වාණය කියන එක අදාළ කරගන්න බෑ. ඒක ඉස්සරහදී ඔයගලන්ට තේරෙන්නේ. චිත්තයත් චෛතසිකයත් එකිනෙකින් වෙන් කළ නොහැකි ධර්ම. ඒකට අපි කියන සම්ප්‍රයෝග ලක්ෂණයක් කියනවා. සම්ප්‍රයෝගයි. කවදාවත් ඒවා එකිනෙකින් වෙන් කරන්නට බෑ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ අතිශය සියුම් ධර්මතාවය වූ මේ මනස නැත්නම් මේ සිත නැත්නම් මේ චිත්තය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් කළා. මේ සාමාන්‍ය සිතක් මෙන්න මේ වගේ ශක්තියින් වල එකතුවකින් බව සම්මා සම්බුදුන් වහන්සේ දැන දැක ප්‍රත්‍යක්ෂ කරලා දේශනා කළා. සම්මා සම්බුදුන් වහන්සේ කර දුෂ්කරම ක්‍රියාව අතිශය දුෂ්කරම ක්‍රියාව තමයි මෙන්න මේ අතිශය සියුම් ධමයක් වූ මෙන්න මේ චිත්තය මේ සිත මේ
චිත්ත චෛතසික වලින් සකස් වෙච්ච බව සියුම් ශක්ති පුංජ වලින් සකස් වෙච්ච බව දේශනා කරනවා. මේ සම්මා සම්බුදුරෙකුට හැර වෙන අන්‍ය කිසි කෙනෙකුටවත් කිව නොහැකි ධර්මතාවයක්. ඒ තරම් අතිශය සියුම් දහමක් තමයි මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ කියන්නේ අපිට හිතා ගන්නටවත් බැරි නොපෙනෙන ශරීරයක් රහිත මේ ශක්තිමය ස්වභාවය තවත් ශක්තියින් වල එකතුවකින් බව කියන්නට මොන තරම් ප්‍රඥාවකින් මේ ලෝකයේ දිහා බලන්නට ඕනි. එහෙනම් මෙන්න මෙතනදී ආලා සිහිපත් කර ගන්නට ඕනේ. ඔයාට සිහිපත් කර ගන්නට ඕනි. මේ ලෝක ධාතුව පරමාර්ථ ධර්ම හතරකින් සමන්විත බව. පරමාර්ථ ධර්ම හතරක් තියෙනවා ලෝක ධාතුයි. චිත්ත, චෛතසික, රූප, නිර්වාණ. චිත්තය කියන එක තවත් කොටස් වලට බෙදන්න බෑ. මේ එක් චෛතසික ධර්මයක් තවත් කොටස් වලට බෙදලා කතා කරන්නට බෑ. ඒ එක ස්වභාව ලක්ෂණයක් තවත් පුංචි කොටස් වලට බෙදන්න බෑ. ඒ චෛතසික ධර්මයක් ගත්තොත් ඒ චෛතසික ධර්මය ගැන ආයි එපමණයි. ආයි තව විග්‍රහ කරන්නට බෑ. ඒක තමයි පරමාර්ථය. රූපත් එමයයි. රූප 28ක් තවත් කොටස් වලට කුඩා කොටස් වලට වෙන් කරන්නට බෑ. එහෙනම් මෙන්න මේ මුළු මහත් ලෝක ධාතුවම සකස් වෙන්නේ මේ පරමාර්ථ ධර්ම හතර ඇසුරු කරගෙන. මුළු පරමාර්ථ ධර්ම සංඛ්‍යාව 82යි. යමෙකුට මෙම පරමාර්ථ ධර්ම 82 පිළිබඳ යම් වැටහීමක් තියෙනවා නම් ඔහු එක්තරා මට්ටමකට මුළු මහත් ලෝක ධාතුවම පිළිබඳ අවබෝධයක් එක්ක වෙනවා. මුළු මහත් සම්මුති දහමම නිර්මාණය වෙන්නේ මෙම පරමාර්ථ ධර්ම 82 ස්වභාව ලක්ෂණයන් මත. අපි සම්මුති දහමක් සූත්‍ර පිටක දහමක් කොහෙන් විශ්ලේෂණය කළත්, ඔතනදී විශ්ලේෂණය කළත් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මෙම පරමාර්ථ ධර්ම 82 ස්වභාව ලක්ෂණය. මෙම පරමාර්ථ ධර්ම 82 ක්‍රියාව. එතකොට චිත්තය කියන්නේ දැනීමයි. අපි ඉස්සරහදී කතා වෙනවා ඉස්සරහදී තේරෙවි ඔයත්තන්ට. ඒ ස්වභාව ලක්ෂණයක් ලෙස ගති ලක්ෂණයක් විග්‍රහ කරන විට අරමුණු ගැනීම චිත්තයයි. ඒ කියන්නේ චිත්තයක් උපදිනවා නම් අරමුණක් අරගෙනමයි උපදින්නේ. සිතට ගත හැකිදී. සිතට ගන්න පුරන්දී අරමුණ. අයිට වඩා දෙයක් සිතට කරන්න බෑ. සිත කරන්නේම අරමුණු ගැනීමම පමණයි. අරමුණු ගැනීම නැමැති ක්‍රියාව. ඒ කියන්නේ අරමුණු ගැනීමම තමයි චිත්තය කියන්නේ. චිත්තය කියලා කියන්නේ. මේ චිත්තයට කියන වෙනත් නම් වැදගත් වෙනවා මේ අවස්ථාවේදී. චිත්තයට අපි භාවිතා කරනවා සිත, මන, චේත, විඥාන, මනස කියන. මෙතෙන්ද අපි වැඩිපුරම භාවිතා වෙන වචනය තමයි විඥානය සහ සිත කියන එක. ඒතර විඥානය කියවත්, සිත කියවත්, චිත්තය කියවත් අරමුණු ගැනීම ස්වභාව ලක්ෂණයමයි. ආරම්මන විචාන ලක්. අරමුණු ගැනීම ස්වභාව ලක්ෂණ. සිත කියන්නේ අරමුණු ගන්නවා. සිහිය තබා ගන්න. සිත කියන්නේ, චිත්තය කියන්නේ, විඥානය කියන්නේ අරමුණු ගැනීම ස්වභාව ලක්ෂණ. ක්‍රියාවක්. හොඳයි. ඊට පස්සේ බලමු චෛතසික කියන්නේ මොනවද කියලා. මෙතක අපි ඉගෙන ගත්තා. රූප සටහනිය, රූප සටහනිය අනුව අපි බලමු. චිත්තය අරමුණක් ගන්නා කල්ලි ඒ ක්‍රියාව හා මිශ්‍ර වූ අන්‍ය ක්‍රියාව චෛතසිකය. ඒ කියන්නේ චෛතසිකය කියන්නේ ක්‍රියාවක්. සිත කියන්නේ, චිත්තය කියන්නේ ක්‍රියාවක්. විශේෂත්වය තමයි චිත්තේ අරමුණු ගන්නකොට, අරමුණු ක්‍රියාවේ යෙදෙනකොට ඒහා සමග ඒකාන්තයෙන්ම මිශ්‍ර වෙනවාමයි චෛතසිකයෝ කියන ක්‍රියාව. එහෙම නැතුව චිත්තයට විතරක් තනියෙන් අරමුණක් ගන්න බෑ. එයාට උපදිනවත් එක්කම පෙරපසුවීමක් නොමැතිව ඒ කියන්නේ හිම චෛතසික ධර්මත් උපදින. අපි ඉස්සරහදී මේවා වෙන වෙනම කතා කරනවා. මෙයාලා රාමෝ තුල න්‍යෂ්ටික දැනුම ගන්න ලබා දෙන වෙහසක් විතරයි. හරි වෙහසයි. මෙම න්‍යෂ්ටික දැනුම මේ පරමාර්ථය පිළිබඳ න්‍යෂ්ටික දැනුම කෙනෙකුට ලබා දෙන්න. කොයි ආකාරයෙන් පැහැදිලි කරන්නද කියලා කරන්න ටිකක් අමාරු දෙයක්. අපි උත්සාහ ගන්නේ මේ පරමාර්ථ ධර්මයේ න්‍යෂ්ටික දැනුම ඔය ඇත්තන්ට අපිට පුළුවන් ආකාරයකින් පහදලා දෙන්න. එතකොට මෙතන කියනවා රූපයක් මෙතන අර්ථ දක්වලා තියෙනවා. අපි දන්නවා රූපය කියන්නේ සචේතනික අචේතනික සියලු දැස ඇදී ඇති මූලික ධර්ම ස්වභාවය රූපයෝය. අපි නිර්වාණය ගැන අදහසක් දීලා තියෙනවා. රාග ආදී කෙලස් ගිනි වලින් අජාති ජරා ඔය ආදී මරණ ආදී දුක් ගිනි වලින් තොර වූ ශාන්ත සුඛ ස්වභාවය නිර්වාණය. චිත්තචෛතසික රූප ගැන හොඳින් අධ්‍යයනය කළ කෙනෙකුට එක්තරා මට්ටමක නිර්වාණය පිළිබඳ යම් අන්මේ ඥානයක් පහළ වෙනවාමයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ශරීරයේ සෑම කොටසක්ම බිඳගෙන ගිහිල්ලා ඒ සොයාගත් පුංචිම ඒකකය පිළිබඳ අධ්‍යයනයක් කරන්නටයි දැන් අපි හදන්නේ. මේ ශරීරය බිඳගෙන ගිහිල්ලා සෑම තැනක්ම නිර්මාණය වෙලා තියෙන්නේ එක පොදු ඒකකයකින් බව සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැන දැකගත්තා. ඒ මෙන්න මේ වගේ ස්වභාවයක්. මේ ස්වභාවය නිකම්ම තියෙන්නේ නෑ. මේක ශක්තියක්, මේක ක්‍රියාවක්. ශක්තියින් සහ ක්‍රියාවක්. මෙන්න මේ ශක්තියින් සහ ක්‍රියාව ගැන හොඳින් අධ්‍යයනය කරන සම්මා සම්බුදුරජාණන් වහන්සේ සොයා ගන්නවා මේ ශක්තියින් තුළ එකිනෙකින් වෙනස් වූ ගති ලක්ෂණ හතරක් තියෙන බව. එකිනෙකින් වෙනස් වූ ගති ලක්ෂණ හතරක් තියෙන බව. ඒ ගති ලක්ෂණ වලට සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ බුද්ධ භාෂිතය අනුව ඒ ගති ලක්ෂණ වලට ගැළපෙන, ඒ ස්වභාව ලක්ෂණ වලට ගැළපෙන නම් යොදාගෙන තියෙනවා. එන සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙම ගති ලක්ෂණ හතරක් තිබුණට මේ ශක්තියින් හතර
ශක්තියන් හතරෙන් එකක් පිටතට ගන්නට බෑ. මේ ශක්තියන් හතරම එකින් එකට ගිලී එකක් අනික හා ගිලී සර්ව සම්පූර්ණ මිශ්‍රණයක් විදියටයි මෙම ශක්තියන් හතර ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිකන් තියෙන දෙයක් නෙවෙයි. ඒක ශක්තියක් ක්‍රියාව. එහෙනම් මෙන්න මේ ශක්තියන් සහ ක්‍රියාවන් අඩංගු මෙන්න මේ කලාපයට නමක් යොදනවා රූප කලාපයක් කියලා. එහෙනම් මේ ගති ලක්ෂණ හතරට නම් හතරක් භාවිතා කරනවා. ඒ ගති ලක්ෂණයේ හැසිරෙන ස්වභාවය අනුව. මේ ගති ලක්ෂණ නැත්නම් ස්වභාව ලක්ෂණ කියන එක මේ පරමාර්ථ ධර්ම අධ්‍යයනයේදී අතිශය වැදගත් වචන දෙකක්. ගති ලක්ෂණ නැත්නම් ස්වභාව ලක්ෂණ මේ වචන දෙකේම තේරුම එකයි. අපි හිතමු ස්වභාව ලක්ෂණ කියලා. මේ ස්වභාව ලක්ෂණ කියන මේ වචනේ හරියම වැදගත්. ස්වභාව ලක්ෂණය කියන්නේ එක්තරා පරමාර්ථ ස්වභාවයක්. මිසක් මේ සම්මුතියෙන් අපි කියන මේ වචනේ තිබෙන ස්වභාවයක් නෙවෙයි. මේකට ගැළපෙන වචන තමයි සම්මා සම්බුදුන් වහන්සේ යොදන්නේ. ස්වභාව ලක්ෂණ හතරයි. ඒ ස්වභාව ලක්ෂණ හතර හැසිරෙන විදිහට ඒ ගති ලක්ෂණ අනුව නම් හතරක් වෙනවා. එක ස්වභාව ලක්ෂණයක් තියෙනවා මෙන්න මේ රූප කලාපය ඇතුලේ. ඒක මේ දැනෙන ස්වභාවයක්. ඒක නමක් නෙවෙයි. ඒක ස්වභාව ලක්ෂණ කියන නමක් නෙවෙයි දැනෙන ස්වභාවයක්. ඒක ස්පර්ශ කරන ඕන ස්වභාවයක්. ඒක මේ වචන වලින් තේරෙන්නේ නැහැ. මෙන්න මේ රූප කලාපයේ එක් ස්වභාව ලක්ෂණයක් තියෙනවා. ඒක කියනවා කර්කශ ස්වභාවය. කර්කශ ස්වභාවය. අන්නේ කර්කශ ස්වභාවය නිරූපණය කරන්නට සම්මුති වචනයක් අපි භාවිත කරනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පඨවි කියලා. ඒතකොට කර්කශ ස්වභාවයේ ලක්ෂණයමයි පඨවි කියන්නේ. නැත්නම් මේ පඨවි කියන එක රූප කලාපයේ ඇතුළේ තියාගෙන ඒක කර්කශ ස්වභාවය නැවෙනව නෙවෙයි. කර්කශ ස්වභාව ලක්ෂණයමයි පඨවි කියන්නේ. ඒ කියන්නේ සම්මුතියේදී පඨවි කියන නම තුලින් ආරූඪ වෙනවා කර්කශ ගති ලක්ෂණ. හැබැයි ඒක මේ වචන වලින් දැනගන්න ස්වභාවයක් නෙමෙයි. මේ ඉන්ද්‍රිය මට්ටමින් මේ පංචේන්ද්‍රිය මට්ටමින් අපි දැනගන්න ඕනේ ස්වභාවය. මේ පිළිබඳ හරියටම දැනගන්නේ මනෝද්වාරයේ මේ පඨවි ස්වභාවය මත. නැත්නම් කර්කශ ස්වභාවය මත ස්පර්ශ වුණාම තමයි. අපි ඒචර ගැඹුරට යන්න අවශ්‍ය නැහැ. දැන් හිතන්න මේ රූප කලාප එකිනෙකින් වෙනස් වූ ස්වභාව ලක්ෂණ හතරකින් සමන්විතයි කියලා. ස්වභාව ලක්ෂණ හතරක් කියන්නේ එතන එකිනෙකින් වෙනස් වූ ශක්ති හතරක් තියෙනවා. ඒ ශක්ති හතර ගැන කතා කරනකොට අපිට වැදගත් වෙන්නේ ඒ ශක්තිය නම නෙවෙයි, ඒ ශක්තියේ ස්වභාව ලක්ෂණය නැත්නම් ගති ලක්ෂණ. එතකොට මෙහි තිබුණ කර්කශ ස්වභාවය නැත්නම් කර්කශ ගති ලක්ෂණයට නමක් යදුවා පඨවි කියලා. එතකොට මේ පඨවි කියන එක ඔයාට තේරුම් ගන්න ඕනි තවත් කොටස් වලට නම් කැඩිය නොහැකි බව, වෙන් කළ නොහැකි බව. එහෙනම් මේ අර්ථය පඨවි කියන අර්ථය තවත් කොටස් වලට වෙන් කළ දක්වන්න බැරි නිසා මේක පරම වූ අර්ථයක්. මේකට කියනවා පරමාර්ථයක් කියලා. මේ පඨවි කියන්නේ පරමාර්ථ ධර්මයක්. මේ පඨවි වල තියෙන ස්වභාව ලක්ෂණය තවත් කොටස් වලට බෙදලා දක්වන්නට බෑ. ඒකේ තියෙන්නේ ස්වභාව ලක්ෂණයක් විදිහට කල්හි කර්කශ ස්වභාවය. දේශනාවේ තියෙනවා මෘදු බව, තද බව, රළු බව ආදී ලක්ෂණ මේ කර්කශ ස්වභාවයටමයි. පඨවි කියලා එකක් රූප කලාපයේ ඇතුළේ ඉඳගෙන ඒ පඨවියෙන් කර්කශ ස්වභාවය දෙනව නෙවෙයි. කර්කශ ස්වභාවයම පඨවිය. ඒ ගැන සිහිපත් කරගන්නට ඕනේ. අන්න ඒ වගේ මෙතන එකිනෙකින් වෙනස් වූ ස්වභාව ලක්ෂණ හතරක් තියෙනවා. අනිත් ස්වභාව ලක්ෂණය තමයි ඇලෙන, වැగిරෙන, පැතිරෙන ස්වභාව ලක්ෂණ. අන්න ඒකට සම්මා සම්බුදුන් වහන්සේ නමක් යොදනවා ආපෝ කියලා. එතකොට ආපෝ කියලා කියන ධර්මතාවයකින් ඇලෙන, වැగిරෙන, පැතිරෙන ස්වභාව ලක්ෂණ ලබා දෙනව නෙවෙයි. ඇලෙන, වැగిරෙන, පැතිරෙන ස්වභාව ලක්ෂණයම තමයි ආපෝ කියලා කියන්නේ. ඒ වගේ අන්‍ය ධර්ම දෙකක් ගැන සිතන්න. මෙතන තව ධර්ම දෙකක් තියෙනවා. තේජෝ සහ වායෝ කියලා. තේජෝ කියන්නේ උෂ්ණ සීත ස්වභාව ලක්ෂණ. උෂ්ණ සීත ගති ලක්ෂණ. වායෝ කියන්නේ පිම්බෙන, පුම්බන, රුකුල් දෙන ස්වභාව ලක්ෂණ. එහෙනම් දැන් ඔයාට දැනගත්තා මේ අප ශරීරයේ මේ පුංචිම ඒකකයේ වූ රූප කලාපය තුල එකිනෙකින් වෙනස් වූ ස්වභාව ලක්ෂණ හතරක් තියෙනවා කියලා. ඒ ස්වභාව ලක්ෂණ හතරක් තිබෙච්ච නිසා ඒක නම් හතරක් තුනක් වෙන වෙනම. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා. එතකොට මෙහිදී අපි සඳහන් කරන්න ඕනේ පඨවි පරමාර්ථ ධර්ම. ඒ කියන්නේ පඨවි කියන මේ ස්වභාව ලක්ෂණය තවත් මේ කෑලි කොටස් වලට කඩන්නට බෑ. ඒක තමයි මේ කෙලවරටම ඒ දක්වන්න පුළුවන් අධ්‍යයනය. ඊට වඩා දෙයක් නෑ. ආපෝත් එහෙමයි, තේජොත් එහෙමයි, වායොත් එහෙමයි. එහෙනම් අපි කියනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ පරමාර්ථ ධර්ම. නැත්නම් කියනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු. නැත්නම් කිතාගේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ රූපයන්. කියන පඨවි රූපය කියන්න පුළුවන්, පඨවි පරමාර්ථ ධර්මය කියන්න පුළුවන්, පඨවි ධාතුව කියන්න පුළුවන්. ඔය ආකාරයට නම් හතරම භාවිත කරන විදිහට ඔයාට සිහිපත් කරගන්න. එහෙනම් මේ ශරීරයේ හැදිලා තියෙන පුංචි මේකකය රූප කලාපයක් එකින් වෙනස් වූ ස්වභාව ලක්ෂණ, ගති ලක්ෂණ හතරක් තියෙනවා. එතකොට මේ සම්මා සම්බුදුන් වහන්සේ ඒ තමන්ගේ කය සෑම තැනක්ම බෙදාගෙන ගිහිල්ලා සොයාගත්තා. මේ ශාරීරික සෑම තැනක්ම නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ රූප කලාප වල එකතුවකින් බව. පුංචි මේකකේ රූප කලාපය එකතුවන්ගෙන් එකතු වීමෙන් තමයි මේ ශාරීරිය ගොඩ නැගලා තියෙන බව සම්මා සම්බුදුන් වහන්සේ මනසින් දැන දෙක ගත්තා. එක කලාපයකට කියන රූප කලාපයක් කියලා, රූප කලාප වල එකතුවකට කියනවා රූප පිණ්ඩයක් කියලා. එහෙනම් මේ ශරීරය කියන්නේ රූප පිණ්ඩයක්. රූප කලාප වලින්
සැකසුණු සටහන. ඔයාට සිහිපත් කරගන්න අපේ ශරීරයේ හැදලා තියෙන පුංචි මේකකයේ රූප කලාපයක්. ඒ ස්වභාව ලක්ෂණ හතරකින් සමන්විතයි. ස්වභාව ලක්ෂණ හතරක් තියෙන නිසා ඒ ස්වභාව ලක්ෂණයන්ට හඳුනා දෙන නම් යෙදුවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ පරමාර්ථ ධර්ම මේ ප්‍රධාන පරමාර්ථ ධර්ම හතර හටගත් තැන ඒකාන්ත වශයෙන්ම තවත් පරමාර්ථ ධර්ම හතරක් පහළ වෙන වග. ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ උපදිනවත් සමගම එකිනෙහිම තවත් ධර්මතා තවත් පරමාර්ථ ධර්ම හතරක් බිහි වෙන වග භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ පරමාර්ථ ධර්ම හතර නම් වර්ණ, ගන්ධ, රස, ඕජා කියන ඒ පරමාර්ථ ධර්ම හතර. එහෙනම් මේ අනුව අපිට පෙනී යනවා මෙම රූප කලාපයක් නිර්මාණය වෙලා තියෙන්නේ එකිනෙකින් වෙනස් වූ ස්වභාව ලක්ෂණ සහිත ගති ලක්ෂණ සහිත පරමාර්ථ ධර්ම 8කින් බව. ප්‍රධාන පරමාර්ථ ධර්ම 4යි. ඒවා උපදිනවත් එක්කම තව ධර්මතා 4ක් හට ගන්නවා. ඒ ධර්මතා 4ට පොදු වෙනමක් කියනවා උපාදා රූප කියලා. උපාදා රූප. මේ උපාදා රූප හටගන්නේ සතර මහා භූතයෝ නිසා. සතර මහා භූතයෝ ප්‍රමුඛ කොටගෙන තමයි මේව හටගන්නේ. හැබැයි සතර මහා භූතයෝ හටගත්තට පස්සේ මේ හතර හට ගන්නව නෙවෙයි. මේ සතර මහා භූතයෝ හට ගන්නවා සමගම එකිනෙකමයි මේ වර්ණ ගන්ධ රස ඕජා හටගන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මොනම හේතුවක් නිසාවත් මේ පඨවි ධාතු නැත්නම් පඨවි පරමාර්ථ ධර්මයේ විතරක් වෙනමම අපිට කොහෙදිවත් හමු වෙන්නේ නැති වගේ. පඨවි ධාතුව යම් තැනක තියෙනවා නම් ඒකාන්ත වශයෙන්ම එතන තවත් ධර්මතා 8ක් තිබෙනවාමයි. ඒ කියන්නේ අපිට කොහෙවත් ගන්ධය විතරක් ගන්ධ පරමාර්ථ ධර්ම විතරක් හම්බ වෙන්නේ නැහැ. ඒ ගන්ධයත් එක්ක තව පරමාර්ථ ධර්ම 7ක් තියෙනවා. ඒ කියන්නේ මේ 8 දෙනා එකටමයි පවතින්නේ. ඒකයි මේ විශේෂත්වය. මේ 8 දෙනා එකටම පවතින ස්වභාවයක් තමයි තියෙන්නේ. ආපෝ වෙනමම වෙන් කරගන්නත් බෑ. පඨවි වෙනම වෙන් කරගන්නත් බෑ. මේ 4 දෙනා එකත් අනිකාහා ගිලි සර සම්පූර්ණ මිශ්‍රණයක් විදිහට තමයි පවතින්නේ. එකිනෙකින් ඒ ධාතු වෙන් කර තැබීමේ හැකියාවක් නැහැ. එහෙනම් අප ශරීරයේ සෑදී තිබෙන කුඩා මේකකේ තමයි රූප කලාපයක්. ඒක පරමාර්ථ ධර්ම 8කින් සමන්විතයි. ඒ කිසිම පරමාර්ථ ධර්මයක් තවත් කොටස් වලට බෙදන්නට බෑ. ඒක නිසා තමයි පරම අර්ථ කීවේ. මේ පිළිබඳ අධ්‍යයනය කරන අප භාග්‍යවතුන් වහන්සේ සොයා බලනවා මේ තමුන්ගේ ශරීරයේ මේ වර්තමානයේ සකස් වෙලා තියෙන්නේ මේ රූප කලාපයක් මගින් බව. භාග්‍යවතුන් වහන්සේ පසුව සොයනවා අතීතයේ තමාගේ ශරීරයේ තිබුණා නම් අතීතයේ මේ ශරීරය හැදලා තිබුණේ මේ රූප කලාපයෙන්මද කියන එක. භාග්‍යවතුන් වහන්සේ දැනදක ගන්නවා ඒ තමන්ගේ ශරීරයේ අතීතයේදී නිර්මාණය වුණේ මේ රූප කලාපවල එකතුවකින් බව. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ අනාගතයේදී තමන්ගේ ශරීරය නිර්මාණය වෙනවා නම් හැදෙනවා නම් ඒ නිර්මාණය වෙන්නේ කියන්නේ මේ ඊළඟ මොහොතේ කියන අදහස පිටින් ගන්නේ මේ රූප කලාප වලින්මයි කියන එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නුවණින් දැනගෙන ප්‍රත්‍යක්ෂ කරගන්න. පසුව සම්මා සම්බුදුරජාණන් වහන්සේ අන්‍ය සත්තුන්ගේ ඒ කියන්නේ තමා නොවන අන්‍ය සත්තුත් සැදලා තියෙන මූලිකම ඒකකයේ සොයාගෙන යනකොට ඒ සත්තුත් කාලාන්තරයෙන් ත්‍රිකාලයෙන් කියන වර්තමානයේ අතීතයේ අනාගතයේ ඒ සත්තුත් ඇති වෙන්නේ රූප කලාපයන් එකතු වීමෙන්මයි කියන එක ප්‍රත්‍යක්ෂ කරගන්න. මෙන්න මේ අයුරින් ත්‍රිකාලයේම පහළ වෙන ඇති වෙන සෑම සත්වෙක්ම හටගන්නේ මෙන්න මේ කුඩාම කුඩා ඒකකයක් වන රූප කලාපයකින් බවත් එම රූප කලාපය ශක්තියින් හා ක්‍රියාව බවත් එහි ද්‍රව්‍යමය ස්වභාවයක් නැති බවත්. ද්‍රව්‍යමය ස්වභාවය කියන්නේ මේ අපිට මේ අල්ලන්න ගැටෙන ස්වභාවයක්. අල්ලන්න කියන්නේ මෙතන මේ රූප සටහනක් තිබෙන ඒ ස්වභාවය නැති බවත්. වෙන අද්‍රව්‍යව බවත් මනසින් දැනදක ගන්න. ඒ අනුව භාග්‍යවතුන් වහන්සේ මේ කාලාත්‍රයේදීම මේ සතුන් නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ රූප කලාප වලින් බව අපිට දැන් සිහිපත් කරන්නට පුළුවන්. රූප කලාපය සම්බන්ධයෙන් තවත් කරුණු දේශනා කරන සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරමාර්ථ ධර්ම 8කින්. එකිනෙකින් වෙන වූ ස්වභාව ලක්ෂණ 8කින් නැත්නම් පරමාර්ථ ධර්ම 8කින් නැත්නම් ඒ ධාතු 8කින් සමන්විච්ච නිසා අපි සම්මා සම්බුදුරේකට තවත් නමක් දේශනා කරනවා ශුද්ධාෂ්ටකය කියලා. ශුද්ධාෂ්ටකය. එන රූප කලාපයට කියන වඩාත් නිවැරදි අර්ථවත් වන අර්ථකථනය වන වචනයක් තමයි ශුද්ධාෂ්ටකය. රූප කලාපය කිව්වත් ශුද්ධාෂ්ටකය කිව්වත් අර්ථයෙන් එකමයි. හැබැයි ශුද්ධාෂ්ටකය කියන වචනය තුළ වඩාත් ගැඹුරු අර්ථයක් ගෙන දෙනවා. රූප කලාපය තනි තනිව ලෝක ධාතුවේ හමු නොවේ. රූප ඇත්තේ සමූහ වශයෙන්. එසේ සමූහ වශයෙන් රූප පැවතීමට අවම වශයෙන් රූප 8ක් එක්ව යුතුය. එම රූප සමූහයට රූප කලාපයක් කියනු ලැබී. රූප කලාපයේ ශක්තියින්ය ක්‍රියාවය අද්‍රව්‍යයයි. එහෙනම් මෙන්න මේ ආකාරයේ යම් දැනුමක් මේ අපේ රූප කය මේ සත්‍යයේ රූප කය සෑදී තිබෙන ආකාරය පිළිබඳ දැන් අපි දැනගත්තා. එන සත්‍යයේ රූප කය හැදලා තියෙන පුංචි මේකකේ තමයි ශක්තියින් 8කින් සමන්විත. ඒ කියන්නේ ක්‍රියාව 8කින් සමන්විත. හොඳට මතක තියාගන්න ක්‍රියාව ගති ලක්ෂණ යු. ඒ ගති ලක්ෂණ කියන්නේ ක්‍රියාව. ඒ ගති ලක්ෂණ 8කින් සමන්විත රූප කලාපය කලාප වලින් තමයි මුළු මහත් සත්ව ශරීරම නිර්මාණය වෙලා තියෙන්නේ. පසුව සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ අචේතනික ලෝකය, සචේතනික ලෝකයේ සත්ව ලෝකය කියන්නේ
සචේතනික ලෝකය කියන්නේ සිත සහිතයි. චේතනාව සහිත නිසා සචේතනික කියවා. ඒ කියන්නේ සිත සහිත කියවා. සචේතනික ලෝකයේ හැදලා තියෙන මූලිකම ඒකකය රූප කලාපයක් කියලා අපි දැන් දන්නවා. ඒ වගේම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සොයනවා මේ අචේතනික ලෝකයේ මේ ද්‍රව්‍යමය ස්වභාවය අපිට සම්මුතියක් විදිහට පේන මේ ද්‍රව්‍යමය ස්වභාවය සකස් වෙන්නේ කොහොමද කියලා. භාග්‍යවතුන් වහන්සේ ස්වා ගන්නවා. දැන දෙක ගන්නවා මුළු මහත් ලෝක ධාතුවේම මෙන්න අචේතනික ද්‍රව්‍යමය ස්වභාවය පවා නිර්මාණය වෙලා තියෙන්නේ රූප කලාපයකින් බව. රූප කලාපවල එකතුවකින් බව. මේ රූප කලාප එකතු වෙලා කලාප එකතු වෙලා රූප පින්ඩ හැදිලා පින්ඩ එකතු වෙලා තමයි මෙම රූප සටහන් මේ බාහිර අපිට දක්නට ලැබෙන සියලුම රූප සටහන් ඇති වෙන්නේ කියන එක භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥාවෙන් දැන දෙක ගන්නවා. එන මේ අනුව මුළු මහත් ලෝක ධාතුවේම සචේතනික හෝ වේවා අචේතනික හෝ වේවා මේ ද්‍රව්‍යමය ස්වභාවය අපිට සම්මුතියක් විදිහට පේන මේ ද්‍රව්‍යමය ස්වභාවය සකස් වෙන්නේ රූප කලාප නැමැති ශක්තින් සහ ක්‍රියාවන් අටක එකතුවකින් බව සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ලෝක ධාතුවේ කොහේ ගිහිල්ලා කොතනින් රූප ස්වභාවයක් අපිට දැක්කට ලැබුණත් එතන කතා කළ හැකි පොදු රූප පරමාර්ථ අටක් තියෙන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ අනුව අපි පැහැදිලි කරගත්තා මේ රූප කලාපයක් නිර්මාණය වෙලා තියෙන්නේ පරමාර්ථ ධර්ම 8කින් බව. එන රූප පරමාර්ථ ධර්ම 8ක් තියෙන බව. එන සම්මුතියක් විදිහට මේ පරිබාහිර ලෝකයේ අපිට දක්නට ලැබෙන සියලුම ද්‍රව්‍යමය ස්වභාවයන් බිඳගෙන ගියොත් මේ සම්මුතිය ඇත්තටම තියෙන සම්මුතිය ඇතුළට යනකොට සම්මුතිය බිඳෙනවා සම්මුතිය ඇත්තේ නැහැ. ඒ සම්මුතිය බිඳගෙන යනකොට අපිට කෙලවරේදීම අසුන ධර්මතාවය තමයි පරමාර්ථ ධර්ම කියන්නේ. එහෙනම් අපි ලෝකයේ ලෝක ධාතුවේ තියෙන ඕනම ද්‍රව්‍යයක් කඩලා කෙලවරටම ගිහිලා අසු වෙන්නේ මෙන්න මේ රූප කලාපයේ කියන ධර්මතාවය. මෙන්න මේ සත්‍ය මෙන්න මේ පරමාර්ථ සත්‍ය සම්මා සම්බුදුරයා තමන්ගේ මනසට තමන්ගේ ප්‍රාක්ෂාවෙන් මේක ස්පර්ශ කරලා මේක දැන දැක ප්‍රත්‍යක්ෂ කරගන්න. නමුත් අපි ලෝකෙට රැවටිලා අපි මේ සම්මුති ස්වභාවයට මේ ආරූඪ වෙච්ච සම්මුති ස්වභාවය සමග ක්‍රියාත්මක වෙමින් ජීවත් වෙමින් මේ ලෝකයේ තුල හැසිරෙන. නමුත් මේ සම්මුති ස්වභාවය ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක වුණත් ඒ තියෙන්නේ පරමාර්ථ ධර්ම ස්වභාවයක්ම පමණයි. ඉතින් ලෝකයේ පිළිබඳ අවබෝධය පිණිස මේ සත්‍යය පිළිබඳ අවබෝධය පිණිස අපිට මේ පරමාර්ථ ධර්ම වල ස්වභාව ලක්ෂණය අතිශය වැදගත් වෙනවා. මේ කරුණු තුලින් අප දැනගත්තා මුළු මහත් ලෝක ධාතුවේම ද්‍රව්‍යමය ස්වභාවය සචේතනික හෝ වේවා අචේතනික හෝ වේවා ද්‍රව්‍යමය ස්වභාවය නිර්මාණය වෙලා තියෙන්නේ රූප කලාප වල එකතුවකින් බව. රූප කලාපයක් තනි නොපවතින බව ඒවා පින්ඩ විදියට එකතු වෙලා විශාල වස්තුන් සාධන බව අපි දැන් ඉගෙන ගත්තා. ඒ වස්තුන්ගේ කුඩාම ඒකකය රූප කලාපයක් බව. ඒ රූප කලාපයේ තවත් ප්‍රධාන ධාතුන් හතරකින්ද උපාදා ධාතු හතරකින්ද සමන්විත බව අපි දැන් අවබෝධ කරගත්තා. මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ මේ රූපමය ස්වභාවය සකස් වෙච්ච මේ සචේතනික හෝ වේවා අචේතනික හෝ වේවා රූපමය ස්වභාවය සෑදුණු පුංචි මේකකයේ විදිහට අපි සොයාගත්තේ අපි දැනගත්තේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අනුව රූප කලාපය. අන්න ඒ වගේ එක්තරා විදිහකට අපිට සිතන්නට පුළුවන් මෙම ලෝක ධාතුව කියන එක මෙම මුළු මහත් විශ්වය හැදිලා තියෙන ලොකුම එකක් තියෙනවා නම් ඒකට අපිට කියන්න පුළුවන් ලෝක ධාතුවක් කියලා. නිකන් අපිට මේ සම්මුතිය අපි හිතන විදිහ අනුව. ඒ කියන්නේ පුංචි මේකකයේ රූප කලාපයක් ලොකු මේකකයක් විදිහට ගත්තොත් ලෝක ධාතුවක්. සම්මා සම්බුදුරජාණන් දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ලෝක ධාතුව කියන්නේ එක් සූර්යයකින් එක් සඳකින් ආලෝකවත් කරන 31 භූමිය. එක් ලෝක ධාතුවක් හේවත් සක්වලකී කියලා. විතර සම්මා සම්බුදුරජාණන් දේශනා කරන්නේ නම් එක් සූර්යයකින් එක් සඳකින් ආලෝකවත් කරන 31 භූමිය එක් ලෝක ධාතුවක් හේවත් සක්වලක් කියලා. අපි 31 භූමිය ගැන ඉදිරියේදී කතා කරමු. ඔයාලා මේ වෙනකොට දන්නවා 31 භූමිය පිළිබඳ යම් කරුණු අපි දන්නවා. සත්‍යෝ ජීවත් වෙන ස්ථාන තලයන් 31ක් මේ ලෝක ධාතුවේ හම්බ වෙනවා. එහෙනම් අපිට කියන්නට පුළුවන් පෘථුවියේ මධ්‍ය ලක්ෂයේ ඉඳලා මේ තල පෘථුවියෙන් ඉවතට පැතිරී යන බව. පෘථුවියෙන් ඉවතට පැතිරී යන. තල. දැන් පෘථුවිය ආශ්‍රය කරගෙන තියෙනවා මෙම තල 31කින් බොහෝ දුරට පහක්. සාමාන්‍යයෙන් පහක් කියලා කියන්නට පුළුවන්. සතර අපා සමානශී ලෝකෙ. අපි ඉදිරියේදී කතා වෙනවා. නමුත් අපිට ඇත්තටම අපේ ඉන්ද්‍රියට ගෝචර වෙන්නේ තල දෙකයි. මනුෂ්‍ය තලය, මිනිස් වාසය කරන තලයත්, තිරිසන් වාසය කරන තලයත් විතරයි. ඒක අපිට දක්නට ලැබෙන්නේ තිරිසන් සත්තුනුත් මනුෂ්‍යයත් විතරයි. අපිට പ്രേත කොට්ටාස ඒ සතර අපාවි මේ නිරේ සිටින සත්තුයි, പ്രേතයන්, අසුරයන් වගේ සත්තුයි අපිට දර්ශනය වෙන්නේ නැහැ. අපේ ඉන්ද්‍රිය ගෝචර නැහැ. කොහොම දර්ශනය වෙන්නේ? ඒ වගේම මේ දිව්‍ය ලෝක තියෙනවා 6ක්. සතර අපා එතන තල 4යි, මනුෂ්‍ය ලෝකයේ 5යි, දිව්‍ය ලෝක 6යි. ඒකට එතන තියෙනවා 11 තලයක්. ඒ 11 තලෙට කියනවා කාම භූමිය කියලා. ඊට පස්සේ කාම භූමියට ඉහළින් තියෙනවා තවත් භූමි 16කින් සමන්විත රූපාවචර භූමිය. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. රූපාවචර භූමිය අසුරු කරගෙන. එතකොට තවත් අරූපාවචර බ්‍රහ්ම ලෝක තල 4ක් තියෙනවා. භවග්‍රේ කියන්නේ කෙලවරේම. එතකොට මුළු තල සියල්ලම
තල 31ක් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. අපි ඉදිරියේදී ඒ ගැන පුංචි පාඩමක් කරනවා. ඒක නිසා අපි මෙතන කතා කරන්නේ ලෝක ධාතුව කියන සංකල්පය පිළිබඳව. එහෙනම් ලෝක ධාතුවක් කියන්නේ මේ සතතල 31කින් සමානිතව භූමි ප්‍රමාණය කියලා හිතන්න. එතකොට මෙන්න මේ ලෝක ධාතු එකතු වෙලා තමයි මුළු මහත් මේ විශ්වයම නිර්මාණය වෙන්නේ. සාමාන්‍ය මේ විශ්වය කියන වචනය මේ ත්‍රිපිටක ධර්ම තුල නැහැ. ත්‍රිපිටක ධර්ම තුල තියෙන ලෝක ධාතුව කියන වචනයට සක්වල කියන වචනය. මම මෙතන විශ්වය කියලා අදහස් කරේ මේ සියල්ලම කියන අදහස ඒ සියල්ලම සකස් වෙලා තියෙන. ඒකට මේ ලෝක ධාතුන් වල එකතුයි. તો ලෝක ධාතු වල කියලා ගන්න පුළුවන් මේ විශ්වය හැදලා තියෙන ලොකුම එකක. සාමාන්‍යයෙන් අපිට හිතන්නට පුළුවන්. පුංචි මේක රූප කලාපයක්. ඒතර ලෝක ධාතු තමයි ලොකුම ඒකකය. ඒතර ලෝක ධාතු 1000 භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. සහස්‍රී ලෝක ධාතු එකක් කියලා. ලෝක ධාතු 1000ක්. සහස්‍රී ධාතු එකයි. ඒකට කියනවා නමක් ශූලනී ලෝක ධාතුව කියලා. සහස්‍රී ලෝක ධාතු 1000ක්. ද්විසහස්‍රී ලෝක ධාතුවක් කියලා කියන. ඒකට කියනවා මධ්‍යම ලෝක ධාතුව කියලා. ඊට පස්සේ මධ්‍යම ලෝක ධාතු 1000ක්. ත්‍රිසහස්‍රී ලෝක ධාතු එකක් කියලා. ගෞතමයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒකට කියනවා මහා සහස්‍රී ලෝක ධාතුව. කොහොමද අපි අවබෝධ කරගන්න ඕනේ ලෝක ධාතුව කියන එක. එහෙනම් අනන්තවත් වූ ලෝක ධාතුන් වලින් තමයි මේ මහත් මුළු විශ්ව ස්වභාවයම නිර්මාණය වෙලා තියෙන්නේ. අනන්තවත් ලෝක ධාතුන් කියන්නේ. ලෝක ධාතුව කියන එක එතකොට යම් ඒකකයක් විදිහට අපිට සිතන්නට පුළුවන්. ඒක සක්වලකටයි තියෙන්නේ. සූර්යයක. ඔබ සිහිපත් කරගන්න. මෙවන් වූ මහා අවකාශයක තමයි අප මේ පුංචි කාලයක්, ඊටාත්ම පොඩි කාලයක් ජීවත් වෙන්නේ. අනන්තවත් වූ අවකාශයක් සහිත භූමි ප්‍රදේශයකයි මෙන්න මේ පරමාර්ථ ධර්මය පහළ වෙන්නේ. මේ සක්වලවල විශාල අනන්ත ප්‍රමාණයක් තිබෙනවා. හොඳයි. අපි දැන් අධ්‍යයනය කරමු එකම රූප කලාපයකින් ඇති වුණා නම් කොහොමද මේ ද්‍රව්‍ය විවිධත්වයක් ගොඩනැගිලා තියෙන්නේ කියලා. අන්න ඒකට හේතුව තමයි මේ රූප කලාපයක් තුළ අපි කියවා පඨවි ආපෝ තේජෝ වායෝ නැමැති ස්වභාව ලක්ෂණ හතර, ගති ලක්ෂණ හතර පවතිනවා. භූත රූපයෝනි. අපි දැන් නිතරම සිහිපත් කරන්නේ භූත රූප හතර ගැන. අපි දන්නවා ඒත් එක්කම තවත් රූප හතරක් බිහි වෙනවා වගේ. කියන්නේ සුද්ධාෂ්ටකයක් බව අපි දන්නවා. නමුත් දැන් ඉගෙනීමේ පහසුව සඳහා අපි කතා කරන්නේ පඨවි ආපෝ තේජෝ ධාතු ප්‍රධානත්වයෙන් තබලා. මේ ධාතු හතර ප්‍රධානත්වයෙන් තබලා තමයි රූප කලාපය සම්බන්ධයෙන් අපි දැන් කතා කරන්නේ. සෑම විටම මේ පඨවි ආපෝ තේජෝ වායෝ නැමැති මේ ස්වභාව ලක්ෂණ වල ගති ලක්ෂණ මේ සමව පැතිරිලා නැහැ. මේ ධාතු හතරේ ගති ලක්ෂණ සමව පැතිරිලා නැහැ. සමහර විට පඨවි ලක්ෂණය අධිකයි. පඨවි ගති ලක්ෂණය අධිකයි. සමහර විට සමහර රූප කලාප වල ආපෝ ගති ලක්ෂණය අධිකයි. සමහර විට තේජෝ ලක්ෂණය අධිකයි. සමහර විට වායු ලක්ෂණය අධිකයි. එතකොට අධිකව පවතින වැඩිපුර පවතින ස්වභාව ලක්ෂණය මත ගති ලක්ෂණය මත එම ද්‍රව්‍ය සෑදිලා තිබෙන ස්වභාවය වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි හිතමු යම් කිසි ද්‍රව්‍යයක් නිර්මාණය වෙලා තියෙනවා. එම නිර්මාණය වූ ද්‍රව්‍යයේ රූප කලාප වල පඨවි ගති ලක්ෂණය වැඩි නම් එම ද්‍රව්‍ය තුල පඨවි ස්වභාවය වැඩි. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්මුති දේශනා අනුව මේ මහ පොළොව කියන්නේ පඨවි කියලා දේශනා කරනවා. මොකද ඒකට හේතුව මේ මහ පොළොව සැදලා තියෙන රූප කලාප ගත්තට පස්සේ එම රූප කලාප වල වැඩිපුරම තියෙන්නේ පඨවි ස්වභාව ලක්ෂණ, පඨවි ගති ලක්ෂණ කියලා පඨවි වැඩි. පඨවි වැඩියෙන් තියෙනකොට ඒ ද්‍රව්‍ය තුල පඨවි ලක්ෂණය වැඩි. ඒ කියන්නේ කාර්කශ බව වැඩි. එතකොට එන මේ අනුව රූප කලාප තියෙනවා විවිධ රූප කලාප. ස්වභාව ලක්ෂණ හතරම තිබුණාට ඒ ස්වභාව ලක්ෂණ මොනතරම් ප්‍රමාණයකින් මිශ්‍ර වෙනවාද කියන එක මත රූප කලාපේ විවිධ වෙනවා. නානත්වයක් ගන්න. දැන් අපි ජලයේ රූප කලාපයක් බැලුවොත් ඒ ජලයේ රූප කලාපයේ ආපෝ ගතිය වැඩි, ආලම්බන ගතිය වැඩි, අලවන ගතිය වැඩි. ගින්දර කියන ස්වභාවයේ අපි රූප කලාපයක් ගත්තොත් ඒකේ තේජෝ වැඩි. ඒ රූප කලාපයේ තේජෝ කියන ගති ලක්ෂණය වැඩි. ඒක නිසා තේජෝ ප්‍රමුඛ වෙලා තියෙනවා. වාතය ගත්තොත් එහෙම වායු කියන ගති ලක්ෂණය වැඩි. ද්‍රව්‍ය විවිධත්වය දෙකේ හේතුවක් තමයි ඒ රූප කලාපයේ අන්තර්ගත වන, ඇතුළත් වන එම රූප පරමාර්ථයන් කොපමණ ප්‍රමාණයකින් මිශ්‍ර වෙලා තියෙනවද කියන එක මත. ක්ෂාවින් විශ්ලේෂණය කරන සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවබෝධ වෙනවා ලෝක ධාතුව තුළ සම්පූර්ණයෙන්ම එකිනෙකින් වෙනස් වූ ස්වභාව ලක්ෂණ සහිත රූප පරමාර්ථ ධර්ම 28ක් පවතිනවා. 28ක් පවතින. රූප පරමාර්ථ 28ක් තියෙනවා ලෝක ධාතුව තුළ. මෙම රූප 28ට අමතරව කිසිම රූපයක් මේ ත්‍රිකාලයේ නැවතත් පහළ වෙන්නේ නැහැ. මෛත්‍රී බුදුජානන් වහන්සේ පහළ වෙලා මේ පරමාර්ථ ධර්මයේ ගැන අධ්‍යයනය කරනකොට මේ මෛත්‍රී බුදුජානන් වහන්සේට මේ රූප 28ට අමතරව 29 වෙනි රූපයක් නම් හමු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි රූප 27ක් අහු වෙන්නේ. හමු වෙන්නේ නැහැ. රූප 28මයි හමු වෙන්නේ. මේ රූප 28න් අපි කර්මයක් ඉගෙන ගත්තා. රූප 8ක් පිළිබඳව. රූප 8ක් පිළිබඳව අපි ඉගෙන ගත්තා. එතකොට අපි ප්‍රධාන වශයෙන් ඉගෙන ගත්තේ පඨවි ආපෝ තේජෝ වායෝ ගැන. ඒක ස්වභාව ලක්ෂණ වෙනම කතා කළා. ඊට පස්සේ වර්ණ ගන්ධ රස ඕචා කියලා තවත් උපාදා රූප හතරක් බිහි වෙන බවත් අපි කතා කළා. ඒ උපාදා රූප වල ලක්ෂණ අපි කතා කළේ නැති වුණත් මෙතන අපි දැන් නැවත මතක් කරනවා. ඒ වර්ණේ නැමැති උපාදා රූපේ ස්වභාව ලක්ෂණය තමයි ඇසට ගෝචර වන බව. මේ ඇසට අපේ ඇසට මේ සත්වයේ ඇසට ගෝචර වෙන්නේ මෙන්න මේ රූප කලාපේ වර්ණය කියන එක. අපිට මේ බාහිර ලෝකෙ පේන්නේ වර්ණය.
ඒ වර්ණයේ තියෙන කුඩා මේකේ තමයි රූප කලාප. ඒක සිහිපත් කරගන්න. අපි මොනවා හරි බලනවා කියලා බලන්නේ මේ රූප කලාපේ වර්ණයේ නැමැති පරමාර්ථ ධර්මයේ ස්වභාව ලක්ෂණ නැත්නම් ක්‍රියාව. වර්ණය කියන්නේ ඒකට ඇසට පෙනෙන බව නැත්නම් චක්කු ප්‍රසාදයට විශේෂ වන ලක්ෂණ. තාම අපි ප්‍රසාද මට්ටමින් කතා කරන්නේ නැහැ. ගන්ධය කියන්නේ නාසයට ගෝචර වන බව. ඒ කියන්නේ ගාන ප්‍රසාදයට ගෝචර වන බව. රසය කියන්නේ ජීව ප්‍රසාදයට ගෝචර වන බව. ඕජා කියන්නේ රූප උපදවා ඒ ශක්තිමත් කරන ලක්ෂණය. මේක ඊතරම් අපිට දැනට කතා වෙන්නේ නැහැ. එහෙනම් අපි දැනගන්න ඕනේ මේ ලෝකේ සෑම ද්‍රව්‍යයකටම වර්ණයක් තියෙනවා. හැබැයි අපිට සමහරට ගෝචර වෙන්නත් පුළුවන්. අපේ ඉන්ද්‍රියට ගෝචර නොවෙන්නත් පුළුවන්. දැන් වාතයේ තියෙන රූප කලාපවල වර්ණය අපිට ගෝචර නැහැ. මොකද වාතයේ තියෙන වර්ණය අපිට ගෝචර වුණා නම් ඒ ධාතුවේ වායු ස්වභාවයෙන් මුළු ලෝකෙම අපිට ආවරණය වෙනවා. ඒක නිසා අපේ චක්කු ප්‍රසාදයට මේ වාත අවකාශයේ තියෙන රූප කලාපවල වර්ණය ගෝචර වෙන්නේ නැහැ. එහෙම වුණා නම් අපිට ලෝකේ බලන්න හම්බෙන්නේ අපිට ඇසරියම් බලන්න වෙන්නේ වාතය. ඊට වඩා දෙයක් බලන්න වෙන්නේ නැහැ. හොඳයි. ඊට පස්සේ ගන්ධය කියන්නේ නාසයට දැනෙන ස්වභාවය. ඒක රූප කලාපයේ තියෙන ස්වභාව ලක්ෂණය. එතකොට ගන්ධය සෑම ද්‍රව්‍යයකටම තියෙන. හැබැයි අපිට සෑම ද්‍රව්‍යයකම තියෙන ගන්ධය අපිට ආග්‍රහණය කරන්න හම්බෙන්නේ නැහැ. මොකද අපේ නාසය ඒකට විශේෂ වන මට්ටමේ නැහැ. නැත්නම් සෑම දෙයකටම ගන්ධයක් කියලා එකක් තියෙනවා. සෑම ද්‍රව්‍යමය ස්වභාවයක් සහිත රූපයකටම ගන්ධයක් තියෙනවා. එහෙනම් සෑම දෙයකටම රූපමය ස්වභාවයකටම රසයක් තියෙනවා. ඒ වගේම ඕජා ස්වභාවයකුත් තියෙනවා. අපි දැන් මේ රූප කලාපය පිළිබඳ යම් ගැඹුරු අදහසක් අවබෝධ කරගත්තා. මේ රූප කලාපයක් පැවතීමට නම් අවම වශයෙන් පරමාර්ථ ධර්ම 8ක් තියෙන්නට ඕනේ. මේ පරමාර්ථ 8කින් සමන්විත රූප කලාපයට අපි කියවා සුද්ධාෂ්ටකයක් කියලා. ඊට පස්සේ අපි විස්තර කරනවා සුද්ධාෂ්ටකයේ තියෙන පරමාර්ථ ධර්ම 8යි. ඒ වගේම පරමාර්ථ ධර්ම 9ක්, පරමාර්ථ ධර්ම 10ක්, 11, 12, 13ක් ආදී විදිහට පරමාර්ථ ධර්ම පවතින රටාව වෙනස් වෙන රූප කලාපය තුල. අපි රුසටහනේ පෙනෙන්නේ මේ රුසටහනේ අපිට පෙනෙන්නේ මෙම කලාප වර්ග පිළිබඳ. රූප කලාප වර්ග. එක්වන්නා වූ රූප ගණන් වලට අනුව රූප කලාප වර්ග කිරීම සිදු කරනවා. අපි දන්නවා අෂ්ට කලාපයක්. අපි සාමාන්‍ය කතා කරලා රූප කලාපයක්. ඒක සුද්ධාෂ්ටකයක් කියන්නේ. ඒක නවක කලාපයක් තියෙනවා. දසක කලාප තියෙනවා. ඒකාදශක කලාප. ද්වාදශ කලාප. තෙරසක කලාප කියලා තියෙනවා. ස්වභාව ලක්ෂණ සහිත ධර්මතා 8කින් සකස් වෙච්ච සුද්ධාෂ්ටකයක්. නැත්නම් රූප කලාපයක් ගැන ඉගෙන. අතන ධර්මතා 8ක් තියෙනවා. අපි ඊට පස්සේ ඉගෙන ගත්තා සම්පූර්ණ ලෝක ධාතුවේම තියෙන සියලුම රූප 28ක් තියෙනවා. ඒතකොට ඉතිරි දැන් මෙතන අපි කතා කරලා රූප 8ක් පමණ ඉතිරි රූප 20. මේක ආකාරයෙන් මිශ්‍ර වෙලා තමයි මෙන්න මේ රූප කලාප නැත්නම් මෙන්න මේ රූප ගොනු ටික නිර්මාණය වෙන්නේ. එතකොට සමහර කලාප තියෙනවා පරමාර්ථ ධර්ම 8ක එකතුවකින්. සමහර කලාප තියෙනවා පරමාර්ථ ධර්ම 9ක එකතුවකින්. සමහර කලාප තියෙනවා පරමාර්ථ ධර්ම 10ක එකතුවකින්. සමහර කලාප තියෙනවා පරමාර්ථ ධර්ම 11යි. සමහර ඒවා 12යි. සමහර ඒවා 13යි. අපි මෙතෙක් වෙලා ඉගෙන ගත්තේ නම් පරමාර්ථ ධර්ම 8ක් පිළිබඳව විතරයි. නමුත් පරමාර්ථ ධර්ම ඔක්කොම 28ක් තියෙනවා. ඒ 28 වෙන වෙනම තනි තනි හොයන්න හම්බෙන්නේ නැහැ. ලෝක ධාතුවේ තියෙන්නේ පොකුරු විදියට, රූප කලාප විදියට. කොහොමද රූප කලාප විදියට පවතින්නේ? 8 කලාප, 9 කලාප, 10 කලාප, 11 කලාප, 12 කලාප, 13 කලාප වශයෙන්. එතකොට අචේතනික ලෝකයේ අපිට හම්බ වෙන්නේ 9 කලාපත්, 8 කලාපත්. සචේතනික ලෝකයේ තුල මෙම කලාප වර්ග සියල්ලම අපිට දක්නට ලැබෙනවා. සචේතනික සත්වයේ මෙන්න මේ රූප කලාප වර්ග 6ක් පැතිරිලා තමයි ඒ සචේතනික ශරීර ස්වභාවය නිර්මාණය වෙලා තියෙන්නේ. සිහිපත් කරගන්න ඕනේ. මේ කලාප වර්ග 6ම සකස් වෙච්ච මූලික කලාපය තමයි සුද්ධාෂ්ටකය. මේ සුද්ධාෂ්ටකයට තමයි අන්‍ය රූප එකතු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මූලිකම කලාපය තමයි සුද්ධාෂ්ටකය. සුද්ධාෂ්ටකයට තවත් ශක්තිය එකතු වෙලා. සුද්ධාෂ්ටකයේ තියෙනවම. එහෙනම් සුද්ධාෂ්ටකයේ නැතුව අන්‍ය රූප වලට විතරක් තනියෙන් පවතින්න බෑ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ශරීරයේ සෑම කොටසක්ම බිඳකින් ගිහිල්ලා ඒ සොයාගත් පුංචිම ඒකකය පිළිබඳ අධ්‍යයනය කරන්නටයි දැන් අපි හදන්නේ. මේ ශරීරය බිඳකින් ගිහිල්ලා සෑම තැනක්ම නිර්මාණය වෙලා තියෙන්නේ එකම එක පොදු ඒකකයකින් බව සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැන දැකගත්තා. ඒ මෙන්න මේ වගේ ස්වභාවයක්. මේ ස්වභාවය නිකම්ම තියෙන්නේ නෑ, මේක ශක්තියක්, මේක ක්‍රියාවක්. ශක්තියින් සහ ක්‍රියාවක්. මෙන්න මේ ශක්තියින් සහ ක්‍රියාව ගැන හොඳින් අධ්‍යයනය කරන සම්මා සම්බුදුරජාණන් වහන්සේ සොයා ගන්නවා මේ ශක්තියින් තුළ එකිනෙකින් වෙනස් වූ ගති ලක්ෂණ 4ක් තියෙන බව. එකිනෙකින් වෙනස් වූ ගති ලක්ෂණ 4ක් තියෙන බව. ඒ ගති ලක්ෂණ වලට සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ බුද්ධ භාෂිතය අනුව ඒ ගති ලක්ෂණ වලට ගැළපෙන, ඒ ස්වභාව ලක්ෂණ වලට ගැළපෙන නම් යොදාගෙන තියෙනවා. එන සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙම ගති ලක්ෂණ 4ක් තිබුණට මේ ශක්තියින් 4න් එකක් පිටතට ගන්නට බෑ. මේ ශක්තියින් 4ම එකිනෙකට ගිලි එකක් අනිකා හා ගිලි සර්ව සම්පූර්ණ මිශ්‍රණයක් විදියටයි මෙම ශක්තියින් 4 ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිකන් තියෙන දෙයක් නෙවෙයි. ඒක ශක්තියක්, ක්‍රියාව. එහෙනම් මෙන්න මේ ශක්තියින් සහ ක්‍රියාවන් අඩංගු මෙන්න මේ කලාපයට නමක් යොදනවා රූප කලාපයක් කියලා. එහෙනම් මේ ගති ලක්ෂණ 4ට නම් 4ක් භාවිතා කරනවා. ඒ ගති ලක්ෂණයේ හැසිරෙන ස්වභාවය අනුව. මේ ගති ලක්ෂණ නැත්නම් ස්වභාව ලක්ෂණ කියන එක මේ පරමාර්ථ ධර්ම අධ්‍යයනයේදී අතිශය වැදගත් වචන දෙකක්. ගති ලක්ෂණ,
නැත්නම් ස්වභාව ලක්ෂණ මේ වචන දෙකේම තේරුම එකයි. අපි හිතමු ස්වභාව ලක්ෂණ කියලා. මේ ස්වභාව ලක්ෂණ කියන මේ වචනේ හරියම වැදගත්. ස්වභාව ලක්ෂණය කියන්නේ එක්තරා පරමාර්ථ ස්වභාවයක්. මිසක් මේ සම්මුතියෙන් අපි කියන මේ වචනේ තිබෙන ස්වභාවයක් නෙවෙයි. මේකට ගැළපෙන වචන තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ යොදන්නේ. ස්වභාව ලක්ෂණ හතරයි. ඒ ස්වභාව ලක්ෂණ හතර හැසිරෙන විදිහට ඒ ගති ලක්ෂණ අනුව නම් හතරක් වෙනවා. එක ස්වභාව ලක්ෂණයක් තියෙනවා මෙන්න මේ රූප කලාපය ඇතුලේ. ඒක මේ දැනෙන ස්වභාවයක්. ඒක නමක් නෙවෙයි. ඒක ස්වභාව ලක්ෂණ කියන්නේ නමක් නෙවෙයි දැනෙන ස්වභාවයක්. ඒක ස්පර්ශ කරන ඕන ස්වභාවයක්. ඒක මේ වචන වලින් තේරෙන්නේ නැහැ. මෙන්න මේ රූප කලාපයේ එක් ස්වභාව ලක්ෂණයක් තියෙනවා. ඒකට කියනවා කර්කශ ස්වභාවය. කර්කශ ස්වභාවය. අන්නේ කර්කශ ස්වභාවය නිරූපණය කරන්නට සම්මුති වචනයක් අපි භාවිත කරනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පඨවි කියලා. ඒතකොට කර්කශ ස්වභාවයේ ලක්ෂණයමයි පඨවි කියන්නේ. නැත්නම් මේ පඨවි කියන එක රූප කලාපයේ ඇතුළේ තියාගෙන ඒකේ කර්කශ ස්වභාවය නැවෙනව නෙවෙයි. කර්කශ ස්වභාව ලක්ෂණයමයි පඨවි කියන්නේ. ඒ කියන්නේ සම්මුතියේදී පඨවි කියන නම තුලින් ආරූඪ වෙනවා කර්කශ ගති ලක්ෂණ. හැබැයි ඒක මේ වචන වලින් දැනගන්න ස්වභාවයක් නෙමෙයි. මේ ඉන්ද්‍රිය මට්ටමින් මේ පංචේන්ද්‍රිය මට්ටමින් අපි දැනගන්න ඕනේ ස්වභාවය. මේ පිළිබඳ හරියටම දැනගන්නේ මේ මනෝද්වාරයේ මේ පඨවි ස්වභාවය මත. නැත්නම් කර්කශ ස්වභාවය මත ස්පර්ශ වුණාම තමයි. අපි ඒතර ගැඹුරට යන්න අවශ්‍ය නැහැ. දැන් හිතන්න මේ රූප කලාප එකිනෙකින් වෙනස් වූ ස්වභාව ලක්ෂණ හතරකින් සමන්විතයි කියන්නේ. ස්වභාව ලක්ෂණ හතරක් කියන්නේ එතන එකිනෙකින් වෙනස් වූ ශක්ති හතරක් තියෙනවා. ඒ ශක්ති හතර ගැන කතා කරනකොට අපිට වැදගත් වෙන්නේ ඒ ශක්තිය නම නෙවෙයි, ඒ ශක්තියේ ස්වභාව ලක්ෂණය නැත්නම් ගති ලක්ෂණ. එතකොට මෙහි තිබුණ කර්කශ ස්වභාවය නැත්නම් කර්කශ ගති ලක්ෂණයට නමක් යදුවා පඨවි කියලා. එතකොට මේ පඨවි කියන එක ඔයාට තේරුම් ගන්නට ඕනි තවත් කොටස් වලට නම් කැඩිය නොහැකි බව, වෙන් කළ නොහැකි බව. එහෙනම් මේ අර්ථය පඨවි කියන අර්ථය තවත් කොටස් වලට වෙන් කළ දක්වන්න බැරි නිසා මේක පරම වූ අර්ථයක්. මේකට කියනවා පරමාර්ථයක් කියලා. මේ පඨවි කියන්නේ පරමාර්ථ ධර්මයක්. මේ පඨවි වල තියෙන ස්වභාව ලක්ෂණය තවත් කොටස් වලට බෙදලා දක්වන්නට බෑ. ඒකේ තියෙන්නේ ස්වභාව ලක්ෂණයක් විදිහට කල්හි කර්කශ ස්වභාවය. දේශනාවේ තියෙනවා මෘදු බව, තද බව, රළු බව ආදී ලක්ෂණ මේ කර්කශ ස්වභාවයටමයි. පඨවි කියලා එකක් රූප කලාපයේ ඇතුළේ ඉඳගෙන ඒ පඨවියෙන් කර්කශ ස්වභාවය දෙනව නෙවෙයි. කර්කශ ස්වභාවයම පඨවිය. ඒ ගැන සිහිපත් කරගන්නට ඕනේ. අන්න ඒ වගේ මෙතන එකිනෙකින් වෙනස් වූ ස්වභාව ලක්ෂණ හතරක් තියෙනවා. අනිත් ස්වභාව ලක්ෂණය තමයි ඇලෙන, වැగిරෙන, පැතිරෙන ස්වභාව ලක්ෂණ. අන්න ඒකට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් යොදනවා ආපෝ කියලා. එතකොට ආපෝ කියලා කියන ධර්මතාවයකින් ඇලෙන, වැగిරෙන, පැතිරෙන ස්වභාව ලක්ෂණ ලබා දෙනව නෙවෙයි. ඇලෙන, වැగిරෙන, පැතිරෙන ස්වභාව ලක්ෂණයම තමයි ආපෝ කියලා කියන්නේ. ඒ වගේ අන්‍ය ධර්ම දෙකක් ගැන සිතන්න. මෙතන තව ධර්ම දෙකක් තියෙනවා. තේජෝ සහ වායෝ කියලා. තේජෝ කියන්නේ උෂ්ණ සීත ස්වභාව ලක්ෂණ. උෂ්ණ සීත ගති ලක්ෂණ. වායෝ කියන්නේ පිම්බෙන, පුම්බන, රුකුල් දෙන ස්වභාව ලක්ෂණ. එහෙනම් දැන් ඔයාට දැනගත්තා මේ අප ශරීරයේ මේ පුංචිම ඒකකයේ වූ රූප කලාපය තුල එකිනෙකින් වෙනස් වූ ස්වභාව ලක්ෂණ හතරක් තියෙනවා කියලා. ඒ ස්වභාව ලක්ෂණ හතරක් තිබෙච්ච නිසා ඒකට නම් හතරක් තුනක් වෙන වෙනම. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා. එතකොට මෙහිදී අපි සඳහන් කරන්න ඕනේ පඨවි පරමාර්ථ ධර්ම. ඒ කියන්නේ පඨවි කියන ඒ ස්වභාව ලක්ෂණය තවත් මේ කෑලි කොටස් වලට කඩන්නට බෑ. ඒක තමයි මේ කෙලවරටම ඒ දක්වන්න පුළුවන් අධ්‍යයනය. ඊට වඩා දෙයක් නෑ. ආපෝත් එහෙමයි, තේජොත් එහෙමයි, වායොත් එහෙමයි. එහෙනම් අපි කියනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ පරමාර්ථ ධර්ම. නැත්නම් කියනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු. නැත්නම් කිතාගේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ රූපයන්. කියන පඨවි රූපය කියන්න පුළුවන්, පඨවි පරමාර්ථ ධර්මය කියන්න පුළුවන්, පඨවි ධාතුව කියන්න පුළුවන්. ඔය ආකාරයට නම් හතරම භාවිත කරන විදිහට ඔයාට සිහිපත් කරගන්න. එහෙනම් මේ ශරීරයේ හැදිලා තියෙන පුංචි මේකකය රූප කලාපයක්. එකින් වෙනස් වූ ස්වභාව ලක්ෂණ, ගති ලක්ෂණ හතරක් තියෙනවා. එතකොට මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ තමන්ගේ කය සෑම තැනක්ම බෙදාගෙන ගිහිල්ලා සොයාගත්තා. මේ ශාරීරික සෑම තැනක්ම නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ රූප කලාප වල එකතුවකින් බව. පුංචි මේකකේ රූප කලාපය එකතුවන්ගෙන් එකතු වීමෙන් තමයි මේ ශාරීරිය ගොඩ නැගලා තියෙන බව සම්මා සම්බුදුරජාණන් වහන්සේ මනසින් දැන දැක ගත්තා. එක කලාපයකට කියන රූප කලාපයක් කියලා. රූප කලාප වල එකතුවකට කියනවා රූප පිණ්ඩයක් කියලා. එනම් මේ ශරීරය කියන්නේ රූප පිණ්ඩයක්. රූප කලාප වලින් සැකසුණු සටහන. ඔයාට සිහිපත් කරගන්න අපේ ශරීරයේ හැදලා තියෙන පුංචි මේකකයේ රූප කලාපයක්. ඒ ස්වභාව ලක්ෂණ හතරකින් සමන්විතයි. ස්වභාව ලක්ෂණ හතරක් තියෙන නිසා ඒ ස්වභාව ලක්ෂණයන්ට හඳුනා දෙන නම් යෙදුවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ පරමාර්ථ ධර්ම, මේ ප්‍රධාන පරමාර්ථ ධර්ම හතර හටගත් තැන ඒකාන්ත වශයෙන්ම තවත් පරමාර්ථ ධර්ම හතරක් පහළ වෙන වගේ. ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ උපදිනවත් සමගම එකිනෙහිම
තවත් ධර්මතා තවත් පරමාර්ථ ධර්ම 4ක් බිහි වෙන වග භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ පරමාර්ථ ධර්ම 4 නම් වර්ණ, ගන්ධ, රස, ඕජා කියන ඒ පරමාර්ථ ධර්ම 4. එහෙනම් මේ අනුව අපිට පෙනී යනවා මෙම රූප කලාපයක් නිර්මාණය වෙලා තියෙන්නේ එකිනෙකින් වෙනස් වූ ස්වභාව ලක්ෂණ සහිත ගති ලක්ෂණ සහිත පරමාර්ථ ධර්ම 8කින් බව. ප්‍රධාන පරමාර්ථ ධර්ම 4යි. ඒවා උපදිනවත් එක්කම තව ධර්මතා 4ක් හට ගන්නවා. ඒ ධර්මතා 4ට පොදු නමක් කියනවා උපාදා රූප කියලා. උපාදා රූප. මේ උපාදා රූප හටගන්නේ සතර මහා භූතයෝ නිසා. සතර මහා භූතයෝ ප්‍රමුඛ කොටගෙන තමයි මේව හටගන්නේ. හැබැයි සතර මහා භූතයෝ හටගත්තට පස්සේ මේ හතර හට ගන්නව නෙවෙයි. මේ සතර මහා භූතයෝ හට ගන්නවා සමගම එකිනෙකමයි මේ වර්ණ ගන්ධ රස ඕජා හටගන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මොනම හේතුවක් නිසාවත් මේ පඨවි ධාතු නැත්නම් පඨවි පරමාර්ථ ධර්මයේ විතරක් වෙනමම අපිට කොහෙදිවත් හමු වෙන්නේ නැති වගේ. පඨවි ධාතුව යම් තැනක තියෙනවා නම් ඒකාන්ත වශයෙන්ම එතන තවත් ධර්මතා 8ක් තිබෙනවාමයි. ඒ කියන්නේ අපිට කොහෙවත් ගන්ධය විතරක් ගන්ධ පරමාර්ථ ධර්ම විතරක් හම්බ වෙන්නේ නැහැ. ඒ ගන්ධයත් එක්ක තව පරමාර්ථ ධර්ම 7ක් තියෙනවා. ඒ කියන්නේ මේ 8 දෙනා එකටමයි පවතින්නේ. ඒකයි මේ විශේෂත්වය. මේ 8 දෙනා එකටම පවතින ස්වභාවයක් තමයි තියෙන්නේ. ආපෝ වෙනමම වෙන් කරගන්නත් බෑ. පඨවි වෙනම වෙන් කරගන්නත් බෑ. මේ 4 දෙනා එකක් අනිකා හා ගිලි සර සම්පූර්ණ මිශ්‍රණයක් විදිහට තමයි පවතින්නේ. එකිනෙකින් ඒ ධාතු වෙන් කර තැබීමේ හැකියාවක් නැහැ. යුතුය. එහෙනම් අප ශරීරයේ සෑදී තිබෙන කුඩාම එකකේ තමයි රූප කලාපයක්. ඒක පරමාර්ථ ධර්ම 8කින් සමන්විතයි. ඒ කිසිම පරමාර්ථ ධර්මයක් තවත් කොටස් වලට බෙදන්නට බෑ. ඒක නිසා තමයි පරම අර්ථ කීවේ. මේ පිළිබඳ අධ්‍යයනය කරන අප භාග්‍යවතුන් වහන්සේ සොයා බලනවා මේ තමුන්ගේ ශරීරයේ මේ වර්තමානයේ සකස් වෙලා තියෙන්නේ මේ රූප කලාපයක් මගින් බව. භාග්‍යවතුන් වහන්සේ පසුව සොයනවා අතීතයේ තමාගේ ශරීරයේ තිබුණා නම් අතීතයේ මේ ශරීරය හැදලා තිබුණේ මේ රූප කලාපයෙන්මද කියන එක. භාග්‍යවතුන් වහන්සේ දැනදක ගන්නවා ඒ තමන්ගේ ශරීරයේ අතීතයේදී නිර්මාණය වුණේ මේ රූප කලාපවල එකතුවකින් බව. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ අනාගතයේදී තමන්ගේ ශරීරය නිර්මාණය වෙනවා නම් සෙක්ස් හැදෙනවා නම් ඒ නිර්මාණය වෙන්නේ ඉතින් මේ ඊළඟ මොහොතේ කියන අදහස පිටින් ගන්නේ මේ රූප කලාප වලින්මයි කියන එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නුවණින් දැනගෙන ප්‍රත්‍යක්ෂ කරගන්න. පසුව සම්මා සම්බුදුරජාණන් වහන්සේ අන්‍ය සත්තුන්ගේ ඒ කියන්නේ තමා නොවන අන්‍ය සත්තුත් සැදලා තියෙන මූලිකම ඒකකයේ සොයාගෙන යනකොට ඒ සත්තුත් කාලාන්තරයෙන් ත්‍රිකාලයෙන් කියන වර්තමානයේ අතීතයේ අනාගතයේ ඒ සත්තුත් ඇති වෙන්නේ රූප කලාපයන් එකතු වීමෙන්මයි කියන එක ප්‍රත්‍යක්ෂ කරගන්න. මෙන්න මේ අයුරින් ත්‍රිකාලයේම පහළ වෙන ඇති වෙන සෑම සත්වෙක්ම හටගන්නේ මෙන්න මේ කුඩාම කුඩා ඒකකයක් වන රූප කලාපයකින් බවත් එම රූප කලාපය ශක්තියින් හා ක්‍රියාව බවත් එහි ද්‍රව්‍යමය ස්වභාවයක් නැති බවත්. ද්‍රව්‍යමය ස්වභාවය කියන්නේ මේ අපිට මේ අල්ලන්න ගැටෙන ස්වභාවයක්. අල්ලන කියන්නේ මෙතන මේ රූප සටහනක් තිබෙන ඒ ස්වභාවය නැති බවත් වෙන අද්‍රව්‍යව බවත් මනසින් දැනදක ගන්න. ඒ අනුව භාග්‍යවතුන් වහන්සේ මේ කාලාත්‍රයේදීම මේ සතුන් නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ රූප කලාප වලින් බව අපිට දැන් සිහිපත් කරන්නට පුළුවන්. රූප කලාපය සම්බන්ධයෙන් තවත් කරුණු දේශනා කරන සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරමාර්ථ ධර්ම 8කින්. එකිනෙකින් වෙන වූ ස්වභාව ලක්ෂණ 8කින් නැත්නම් පරමාර්ථ ධර්ම 8කින් නැත්නම් ඒ ධාතු 8කින් සමන්විච්ච නිසා අපි සම්මා සම්බුදුරේකට තවත් නමක් දේශනා කරනවා ශුද්ධාෂ්ටකය කියලා. ශුද්ධාෂ්ටකය. එන රූප කලාපයට කියන වඩාත් නිවැරදි අර්ථවත් වන අර්ථකථනය වන වචනයක් තමයි ශුද්ධාෂ්ටකය. රූප කලාපය කිව්වත් ශුද්ධාෂ්ටකය කිව්වත් අර්ථයෙන් එකමයි. හැබැයි ශුද්ධාෂ්ටකය කියන වචනේ තුල වඩාත් ගැඹුරු අර්ථයක් ගෙන දෙනවා. රූප කලාපය තනි තනිව ලෝක ධාතුවේ හමු නොවේ. රූප ඇත්තේ සමූහ වශයෙන්. එසේ සමූහ වශයෙන් රූප පැවතීමට අවම වශයෙන් රූප 8ක් එක් විය යුතුයි. එම රූප සමූහයට රූප කලාපයක් කියනු ලැබේ. රූප කලාපයේ ශක්තියින්ය ක්‍රියාවය අද්‍රව්‍යය. එහෙනම් මෙන්න මේ ආකාරයේ යම් දැනුමක් මේ අපේ රූප කය මේ සත්වයේ රූප කය සෑදී තිබෙන ආකාරය පිළිබඳ දැන් අපි දැනගත්තා. එන සත්වයේ රූප කය හැදලා තියෙන පුංචි මේකකේ තමයි ශක්තියින් 8කින් සමන්විත. ඒ කියන්නේ ක්‍රියාව 8කින් සමන්විත. හොඳට මතක තියාගන්න ක්‍රියාව ගති ලක්ෂණ යෝ. ඒ ගති ලක්ෂණ කියන්නේ ක්‍රියාවම. ඒ ගති ලක්ෂණ 8කින් සමන්විත රූප කලාප වලින් තමයි මුළු මහත් සත්ව ශරීරම නිර්මාණය වෙලා තියෙන්නේ. පසුව සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ අචේතනික ලෝකේ සචේතනික ලෝකේ සත්ව ලෝකේ කියන්නේ සචේතනික ලෝකේ කියන්නේ සිත සහිතයි. චේතනාව සහිත නිසා සචේතනික කියවා. ඒ කියන්නේ සිත සහිත කියවා. සචේතනික ලෝකයේ හැදලා තියෙන මූලිකම ඒකකය රූප කලාපයක් කියලා අපි දැන් දන්නවා. ඒ වගේම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සොයනවා මේ අචේතනික ලෝකේ මේ ද්‍රව්‍යමය ස්වභාවය අපිට සම්මුතියක් විදිහට පේන මේ ද්‍රව්‍යමය ස්වභාවය සකස් වෙන්නේ කොහොමද කියලා. භාග්‍යවතුන් වහන්සේ සොයා ගන්නවා. දැනදක ගන්නවා මුළු මහත්
ලෝක ධාතුවේම මෙන්න අචේතනික ද්‍රව්‍යමය ස්වභාවය පවා නිර්මාණය වෙලා තියෙන්නේ රූප කලාපයකින් බව. රූප කලාපවල එකතුවකින් බව. මේ රූප කලාප එකතු වෙලා කලාප එකතු වෙලා රූප පින්ඩ හැදිලා පින්ඩ එකතු වෙලා තමයි මෙම රූප සටහන් මේ බාහිර අපිට දක්නට ලැබෙන සියලුම රූප සටහන් ඇති වෙන්නේ කියන එක භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥාවෙන් දැනගන්න ගන්නවා. එහෙනම් මේ අනුව මුළු මහත් ලෝක ධාතුවේම සචේතනික හෝ වේවා අචේතනික හෝ වේවා මේ ද්‍රව්‍යමය ස්වභාවය අපිට සම්මුතියක් විදිහට පේන මේ ද්‍රව්‍යමය ස්වභාවය සකස් වෙන්නේ රූප කලාප නැමැති ශක්තින් සහ ක්‍රියාවන් අටක එකතුවකින් බව සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ලෝක ධාතුවේ කොහේ ගිහිල්ලා කොතනින් රූප ස්වභාවයක් අපිට දැක්කට ලැබුණත් එතන කතා කළ හැකි පොදු රූප පරමාර්ථ අටක් තියෙන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ අනුව අපි පැහැදිලි කරගත්තා මේ රූප කලාපයක් නිර්මාණය වෙලා තියෙන්නේ පරමාර්ථ ධර්ම 8කින් බව. එන රූප පරමාර්ථ ධර්ම 8ක් තියෙන බව. එන සම්මුතියක් විදිහට මේ පරිබාහිර ලෝකයේ අපිට දක්නට ලැබෙන සියලුම ද්‍රව්‍යමය ස්වභාවයන් බිඳගෙන ගියොත් මේ සම්මුතිය ඇත්තටම තියෙන සම්මුතිය ඇතුළට යනකොට සම්මුතිය බිඳෙනවා සම්මුතිය ඇත්තේ නැහැ. ඒ සම්මුතිය බිඳගෙන යනකොට අපිට කෙලවරේදීම අසුන ධර්මතාවය තමයි පරමාර්ථ ධර්ම කියන්නේ. එහෙනම් අපි ලෝකයේ ලෝක ධාතුවේ තියෙන ඕනම ද්‍රව්‍යයක් කඩලා කෙලවරටම ගිහිලා අසු වෙන්නේ. මෙන්න මේ රූප කලාපයේ කියන ධර්මතාවය. මෙන්න මේ සත්‍ය මෙන්න මේ පරමාර්ථ සත්‍ය සම්මා සම්බුදුරයා තමන්ගේ මනසට තමන්ගේ ප්‍රාක්ෂාවෙන් මේක ස්පර්ශ කරලා මේක දැන දැක ප්‍රත්‍යක්ෂ කරගන්න. නමුත් අපි ලෝකෙට රැවටිලා අපි මේ සම්මුති ස්වභාවයට මේ ආරූඪ වෙච්ච සම්මුති ස්වභාවය සමග ක්‍රියාත්මක වෙමින් ජීවත් වෙමින් මේ ලෝකයේ තුල හැසිරෙනවා. නමුත් මේ සම්මුති ස්වභාවයක් ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක වුණත් ඒ තියෙන්නේ පරමාර්ථ ධර්ම ස්වභාවයක්ම පමණයි. ඉතින් ලෝකයේ පිළිබඳ අවබෝධය පිණිස මේ සත්‍යය පිළිබඳ අවබෝධය පිණිස අපිට මේ පරමාර්ථ ධර්ම වල ස්වභාව ලක්ෂණය අතිශය වැදගත් වෙනවා. මේ කරුණු තුලින් අප දැනගත්ත මුළු මහත් ලෝක ධාතුවේම ද්‍රව්‍යමය ස්වභාවය සචේතනික හෝ වේවා අචේතනික හෝ වේවා ද්‍රව්‍යමය ස්වභාවය නිර්මාණය වෙලා තියෙන්නේ රූප කලාප වල එකතුවකින් බව. රූප කලාපයක් තනි නොපවතින බව ඒවා පින්ද විදියට එකතු වෙලා විශාල වස්තුන් සාධන බව අපි දැන් ඉගෙන ගත්තා. ඒ වස්තුන්ගේ කුඩාම ඒකකය රූප කලාපයක් බව. ඒ රූප කලාපයේ තවත් ප්‍රධාන ධාතුන් හතරකින්ද උපාදා ධාතු හතරකින්ද සමන්විත බව අපි දැන් අවබෝධ කරගත්තා. මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ මේ රූපමය ස්වභාවය සකස් වෙච්ච මේ සචේතනික හෝ වේවා අචේතනික හෝ වේවා රූපමය ස්වභාවය සෑදුණු පුංචිම එකකේ විදිහට අපි සොයාගත්තේ අපි දැනගත්තේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අනුව රූප කලාපය. අන්නේ වගේ එක්තරා විදිහකට අපිට සිතන්නට පුළුවන් මෙම ලෝක ධාතුව කියන එක මෙම මුළු මහත් විශ්වය හැදිලා තියෙන ලොකුම එකකයක් තියෙනවා නම් ඒකට අපිට කියන්න පුළුවන් ලෝක ධාතුවක් කියලා. දැන් අපිට මේ සම්මුතිය අපි හිතන විදිහ අනුව කියන්නේ පුංචිම එකකයේ රූප කලාපයක් ලොකුම එකක විතර ගත්තොත් ලෝක ධාතුවක්. සම්මා සම්බුදුරජාණන් දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ලෝක ධාතුව කියන්නේ එක් සූර්යයකින් එක් සඳකින් ආලෝකවත් කරන 31 භූමිය. එක් ලෝක ධාතුවක් හේවත් සක්වලකී කියලා. විතර සම්මා සම්බුදුරජාණන් දේශනා කරන්නේ නම් එක් සූර්යයකින් එක් සඳකින් ආලෝකවත් කරන 31 භූමිය එක් ලෝක ධාතුවක් හේවත් සක්වලක් කියලා. අපි 31 භූමිය ගැන ඉදිරියේදී කතා කරමු. ඔයාලා මේ වෙනකොට දන්නවා 31 භූමිය පිළිබඳ යම් කරුණු අපි දන්නවා. සත්‍යෝ ජීවත් වෙන ස්ථාන තලයන් 31ක් මේ ලෝක ධාතුවේ හම්බ වෙනවා. එහෙනම් අපිට කියන්නට පුළුවන් පෘථුවියේ ඉඳලා පෘථුවියේ මධ්‍ය ලක්ෂයේ ඉඳලා මේ තල පෘථුවියෙන් ඉවතට පැතිරී යන බව. පෘථුවියෙන් ඉවතට පැතිරී යන. තල. දැන් පෘථුවිය ආශ්‍රය කරගෙන තියෙනවා මෙම තල 31කින් බොහෝ දුරට පහක්. සාමාන්‍යයෙන් පහක් කියලා කියන්නට පුළුවන්. සතර අපා සමානශීල ලෝකෙ. අපි ඉදිරියේදී කතා වෙනවා. නමුත් අපිට ඇත්තටම අපේ ඉන්ද්‍රියට ගෝචර වෙන්නේ තල දෙකයි. මනුෂ්‍ය තලය මිනිස් වාසය කරන තලයත් තිරිසන් වාසය කරන තලයත් විතරයි. ඒක අපිට දක්නට ලැබෙන්නේ තිරිසන් සත්තුනුත් මනුෂ්‍යත් විතරයි. අපිට ප්‍රේත කොටස ඒ සතර අපාවි මේ නිරේ සිටින සත්තුයි ප්‍රේතයන් අසුරයන් වගේ සත්තුයි අපිට දර්ශනය වෙන්නේ නැහැ. අපේ ඉන්ද්‍රිය ගෝචර නැහැ. කොහොම දර්ශනය වෙන්නේ? ඒ වගේම මේ දිව්‍ය ලෝක තියෙනවා 6ක්. සතර අපා එතන තල 4යි, මනුෂ්‍ය ලෝකයේ 5යි, දිව්‍ය ලෝක 6යි. එතකොට එතන තියෙනවා 11 තලයක්. ඒ 11 තලෙට කියනවා කාම භූමිය කියලා. ඊට පස්සේ කාම භූමියට ඉහළින් තියෙනවා තවත් භූමි 16කින් සමන්විත රූපාවචර භූමිය. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. රූපාවචර භූමිය අසුරු කරගෙන. එතකොට තවත් අරූපාවචර බ්‍රහ්ම ලෝක තල 4ක් තියෙනවා. බවාග්‍රේ කියන්නේ කෙලවරේම. එතකොට මුළු තල සියල්ලම තල 31ක් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. අපි ඉදිරියේදී ඒ ගැන පුංචි පාඩමක් කරනවා. ඒක නිසා අපි මෙතන කතා කරන්නේ ලෝක ධාතුව කියන සංකල්පය පිළිබඳව. එහෙනම් ලෝක ධාතුවක් කියන්නේ මේ සතර 31කින් සමානිතව භූමි ප්‍රමාණය කියලා හිතන්න. එතකොට මෙන්න මේ ලෝක ධාතු එකතු වෙලා තමයි මුළු මහත් මේ විශ්වයම නිර්මාණය වෙන්නේ.
සාමාන්‍ය මේ විශ්වය කියන වචනය මේ ත්‍රිපිටක ධර්ම තුල නැහැ. ත්‍රිපිටක ධර්ම තුල තියෙන ලෝක ධාතුව කියන වචනයට සක්වල කියන වචන. මම මෙතන විශ්වය කියලා අදහස් කරේ මේ සියල්ලම කියන අදහස ඒ සියල්ලම සකස් වෙලා තියෙන. ඒකට මේ ලෝක ධාතුන් වල එකතුයි. તો ලෝක ධාතු වල කියලා ගන්න පුළුවන් මේ විශ්වය හැදලා තියෙන ලොකුම එකකය. සාමාන්‍යයෙන් අපිට හිතන්නට පුළුවන්. පුංචි මෙලක රූප කලාපයක්. ඒතර ලෝක ධාතු තමයි ලොකුම ඒකකය. ඒතර ලෝක ධාතු 1000 භාගතුන් වහන්සේ දේශනා කරනවා. සහස්‍රී ලෝක ධාතු එකක් කියලා. ලෝක ධාතු 1000. සහස්‍රී ධාතු එකයි. ඒකට කියන නමක් ශූලනී ලෝක ධාතුව කියලා. සහස්‍රී ලෝක ධාතු 1000. ද්විසහස්‍රී ලෝක ධාතුවක් කියලා කියන. ඒකට කියන මධ්‍යම ලෝක ධාතුව කියලා. ඊට පස්සේ මධ්‍යම ලෝක ධාතු 1000. ත්‍රිසහස්‍රී ලෝක ධාතු එකක් කියලා. ගෞතමයන් වහන්සේ භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඒකට කියන මහා සහස්‍රී ලෝක ධාතුව. කොහොමද අපි අවබෝධ කරගන්න ඕනේ ලෝක ධාතුව කියන එක. එහෙනම් අනන්තවත් වූ ලෝක ධාතුන් වලින් තමයි මේ මහත් මුළු විශ්ව ස්වභාවයම නිර්මාණය වෙලා තියෙන්නේ. අනන්තවත් ලෝක ධාතුන් කියන්නේ. ලෝක ධාතුව කියන එක එතකොට යම් ඒකකයක් විදිහට අපිට සිතන්නට පුළුවන්. ඒක සක්වලකටයි තියෙන්නේ. සූර්යයක. ඔබ සිහිපත් කරගන්න. මෙන්න මෙවන් වූ මහා අවකාශයක තමයි අප මේ පුංචි කාලයක්, ඊටාත්ම පොඩි කාලයක් ජීවත් වෙන්නේ. අනන්තවත් වූ අවකාශයක් සහිත භූමි ප්‍රදේශයකයි මෙන්න මේ පරමාර්ථ ධර්මය පහළ වෙන්නේ. මේ සක්වල වල විශාල අනන්ත ප්‍රමාණයක් තිබෙනවා. හොඳයි. අපි දැන් අධ්‍යයනය කරමු එකම රූප කලාපයකින් ඇති වුණා නම් කොහොමද මේ ද්‍රව්‍ය විවිධත්වයක් ගොඩනැගිලා තියෙන්නේ කියලා. අන්න ඒකට හේතුව තමයි මේ රූප කලාපයක් තුළ අපි කියවා පඨවි ආපෝ තේජෝ වායෝ නැමැති ස්වභාව ලක්ෂණ 4 ගති ලක්ෂණ 4 පවතිනවා. භූත රූපයෝනේ. අපි දැන් විතරම සිහිපත් කරන්නේ භූත රූප 4 ගැන. අපි දන්නවා ඒත් එක්කම තවත් රූප 4ක් බිහි වෙනවා වගේ. එන්නේ සුද්ධාෂ්ටකයක් බව අපි දන්නවා. නමුත් දැන් ඉගෙනීමේ පහසුව සඳහා අපි කතා කරන්නේ පඨවි ආපෝ තේජෝ ධාතු ප්‍රධානත්වයෙන් තබලා. මේ ධාතු අතර ප්‍රධානත්වය තබලා තමයි රූප කලාපය සම්බන්ධයෙන් අපි දැන් කතා කරන්නේ. සෑම විටම මේ පඨවි ආපෝ තේජෝ වායෝ නැමැති මේ ස්වභාව ලක්ෂණ වල ගති ලක්ෂණ මේ සමව පැතිරිලා නැහැ. මේ ධාතු හතරේ ගති ලක්ෂණ සමව පැතිරිලා නැහැ. සමහර විට පඨවි ලක්ෂණය අධිකයි. පඨවි ගති ලක්ෂණය අධිකයි. සමහර විට සමහර රූප කලාප වල ආපෝ ගති ලක්ෂණය අධිකයි. සමහර විට තේජෝ ලක්ෂණය අධිකයි. සමහර විට වායු ලක්ෂණය අධිකයි. එතකොට අධිකව පවතින වැඩිපුර පවතින ස්වභාව ලක්ෂණය මත ගති ලක්ෂණය මත එම ද්‍රව්‍ය සෑදිලා තිබෙන ස්වභාවය වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි හිතමු යම්කිසි ද්‍රව්‍යයක් නිර්මාණය වෙලා තියෙනවා. එම නිර්මාණය වූ ද්‍රව්‍යයේ රූප කලාප වල පඨවි ගති ලක්ෂණය වැඩි නම් එම ද්‍රව්‍ය තුල පඨවි ස්වභාවය වැඩි. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්මුති දේශනා අනුව මේ මහ පොළොව කියන්නේ පඨවිය. පඨවි කියලා දේශනා කරනවා. මොකද ඒකට හේතුව මේ මහ පොළොව සැදලා තියෙන රූප කලාප ගත්තට පස්සේ එම රූප කලාප වල වැඩිපුරම තියෙන්නේ පඨවි ස්වභාව ලක්ෂණ, පඨවි ගති ලක්ෂණ කියලා පඨවි වැඩි. පඨවි වැඩියෙන් තියෙනකොට ඒ ද්‍රව්‍ය තුල පඨවි ලක්ෂණ වැඩි. ඒ කියන්නේ කාර්කශ බව වැඩි. එතකොට එන මේ අනුව රූප කලාප තියෙනවා විවිධ රූප කලාප. ස්වභාව ලක්ෂණ හතරම තිබුණාට ඒ ස්වභාව ලක්ෂණ මොනතරම් ප්‍රමාණයකින් මිශ්‍ර වෙනවද කියන එක මත රූප කලාපේ විවිධ වෙනවා. නානත්වයක් ගන්නවා. දැන් අපි ජලයේ රූප කලාපයක් බැලුවොත් ඒ ජලයේ රූප කලාපයේ ආපෝ ගතිය වැඩි, ආලම්බන ගතිය වැඩි, අලවන ගතිය වැඩි. ගින්දර කියන ස්වභාවයේ අපි රූප කලාපයක් ගත්තොත් ඒකේ තේජෝ වැඩි. ඒ රූප කලාපයේ තේජෝ කියන ගති ලක්ෂණය වැඩි. ඒක නිසා තේජෝ ප්‍රමුඛ වෙලා තියෙනවා. වාතයේ ගත්තොත් එහෙම වායු කියන ගති ලක්ෂණය වැඩි. ද්‍රව්‍ය විවිධත්වයට ඒක හේතුවක් තමයි. ඒ රූප කලාපයේ අන්තර්ගත වන, ඇතුළත් වන එම රූප පරමාර්ථයන් කොපමණ ප්‍රමාණයකින් මිශ්‍ර වෙලා තියෙනවද කියන එක මත. ක්ෂාවින් විශ්ලේෂණය කරන සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවබෝධ වෙනවා ලෝක ධාතුව තුළ සම්පූර්ණයෙන්ම එකිනෙකින් වෙනස් වූ ස්වභාව ලක්ෂණ සහිත රූප පරමාර්ථ ධර්ම 28ක් පවතිනවා. 28ක් පවතිනවා. රූප පරමාර්ථ 28ක් තියෙනවා ලෝක ධාතුව තුළ. මෙම රූප 28ට අමතරව කිසිම රූපයක් මේ ත්‍රිකාලයේ නැවතත් පහළ වෙන්නේ නැහැ. මෛත්‍රී බුදුජානන් වහන්සේ පහළ වෙලා මේ පරමාර්ථ ධර්මයන් ගැන අධ්‍යයනය කරනකොට මේ මෛත්‍රී බුදුජානන් වහන්සේට මේ රූප 28ට අමතරව 29 වෙනි රූපයක් නම් හමු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි රූප 27ක් අහු වෙන්නේ. හමු වෙන්නේ නැහැ. රූප 28මයි හමු වෙන්නේ. මේ රූප 28න් අපි කර්මයක් ඉගෙන ගත්තා. රූප 8ක් පිළිබඳව. රූප 8ක් පිළිබඳව අපි ඉගෙන ගත්තා. එතකොට අපි ප්‍රධාන වශයෙන් ඉගෙන ගත්තේ පඨවි ආපෝ තේජෝ වායෝ ගැන. ඒක ස්වභාව ලක්ෂණ වෙනම කතා කළා. ඊට පස්සේ වර්ණ ගන්ධ රස ඕජා කියලා තවත් උපාදාන රූප 4ක් බිහි වෙන බවත් අපි කතා කළා. ඒ උපාදාන රූප වල ලක්ෂණ අපි කතා කළේ නැති වුණත් මෙතන අපි දැන් නැවත මතක් කරනවා. ඒ වර්ණේ නැමැති උපාදාන රූපේ ස්වභාව ලක්ෂණය තමයි ඇසට ගෝචර වන බව. මේ ඇසට අපේ ඇසට මේ සත්වයේ ඇසට ගෝචර වෙන්නේ මෙන්න මේ රූප කලාපේ වර්ණය කියන එක. අපිට මේ බාහිර ලෝකෙ පේන්නේ වර්ණය. ඒ වර්ණයේ තියෙන කුඩා මේකේ තමයි රූප කලාප. ඒක සිහිපත් කරගන්න. අපි මොනවා හරි බලනවා කියලා බලන්නේ මේ රූප කලාපේ වර්ණයේ නැමැති පරමාර්ථ ධර්මයේ ස්වභාව ලක්ෂණ නැත්නම් ක්‍රියාව. වර්ණය කියන්නේ ඒකට ඇසට පෙනෙන බව නැත්නම් චක්කු ප්‍රසාදයට විශේෂ වන ලක්ෂණ. තාම අපි ප්‍රසාද මට්ටමින් කතා කරන්නේ නැහැ. ගන්ධය කියන්නේ නාසයට ගෝචර වන බව. ඒ කියන්නේ ගාන ප්‍රසාදයට ගෝචර වන බව. රසය කියන්නේ ජීව ප්‍රසාදයට ගෝචර වන බව.
ඕජා කියන්නේ රූප උපදවා ඒ ශක්තිමත් කරන ලක්ෂණයක්. මේක ඊතරම් අපිට දැනට කතා වෙන්නේ නැහැ. එහෙනම් අපි දැනගන්න ඕනේ මේ ලෝකේ සෑම ද්‍රව්‍යයකටම වර්ණයක් තියෙනවා. හැබැයි අපිට සමහරට ගෝචර වෙන්නත් පුළුවන්. අපේ ඉන්ද්‍රියට ගෝචර නොවෙන්නත් පුළුවන්. දැන් වාතයේ තියෙන රූප කලාප වල වර්ණය අපිට ගෝචර නැහැ. මොකද වාතයේ තියෙන වර්ණය අපිට ගෝචර වුණා නම් ඒ ධාතුවේ වායු ස්වභාවයෙන් මුළු ලෝකෙම අපිට ආවරණය වෙනවා. ඒක නිසා අපේ චක්කු ප්‍රසාදයට මේ වාත අවකාශයේ තියෙන රූප කලාප වල වර්ණය ගෝචර වෙන්නේ නැහැ. එහෙම වුණා නම් අපිට ලෝකේ බලන්න හම්බෙන්නේ අපිට ඇසරියම් බලන්න වෙන්නේ වාතය. ඊට වඩා දෙයක් බලන්න වෙන්නේ නැහැ. හොඳයි. ඊට පස්සේ ගන්ධය කියන්නේ නාසයට දැනෙන ස්වභාවය ඒක රූප කලාපයේ තියෙන ස්වභාව ලක්ෂණයක්. එතකොට ගන්ධය සෑම ද්‍රව්‍යයකටම තියෙන. හැබැයි අපිට සෑම ද්‍රව්‍යයකම තියෙන ගන්ධය අපිට ආග්‍රහණය කරන්න හම්බෙන්නේ නැහැ. මොකද අපේ නාසය ඒකට විශේෂ වෙන මට්ටමේ නැහැ. නැත්නම් සෑම දෙයකටම ගන්ධයක් කියලා එකක් තියෙනවා. සෑම ද්‍රව්‍යමය ස්වභාවයක් සහිත රූපයකටම ගන්ධයක් තියෙනවා. එහෙනම් සෑම දෙයකටම රූපමය ස්වභාවයකටම රසයක් තියෙනවා. ඒ වගේම ඕජා ස්වභාවයකුත් තියෙනවා. අපි දැන් මේ රූප කලාපය පිළිබඳ යම් ගැඹුරු අදහසක් අවබෝධ කරගත්තා. මේ රූප කලාපයක් පැවතීමට නම් අවම වශයෙන් පරමාර්ථ ධර්ම 8ක් තියෙන්නට ඕනේ. මේ පරමාර්ථ 8කින් සමන්විත රූප කලාපයට අපි කියවා සුද්ධාෂ්ටකයක් කියලා. ඊට පස්සේ අපි විස්තර කරනවා සුද්ධාෂ්ටකයේ තියෙන පරමාර්ථ ධර්ම 8යි. ඒ වගේම පරමාර්ථ ධර්ම 9ක්, පරමාර්ථ ධර්ම 10ක්, 11, 12, 13ක් ආදී විදිහට පරමාර්ථ ධර්ම පවතින රටාව වෙනස් වෙන රූප කලාපය තුල. අපි රුසටහනේ පෙනෙන්නේ මේ රුසටහනේ අපිට පෙනෙන්නේ මෙම කලාප වර්ග පිළිබඳ. රූප කලාප වර්ග. එක්වන්නා රූප ගණන් වලට අනුව රූප කලාප වර්ග කිරීම සිදු කරනවා. අපි දන්නවා අෂ්ට කලාපයක් අපි සාමාන්‍යයෙන් කතා කරලා රූප කලාපයක්. ඒක සුද්ධාෂ්ටකයක් කියන්නේ. ඒක නවක කලාපයක් තියෙනවා. දසක කලාප තියෙනවා. ඒකාදශක කලාප. ද්වාදශ කලාප. තෙරසක කලාප කියලා තියෙනවා. ස්වභාව ලක්ෂණ සහිත ධර්මතා 8කින් සකස් වෙච්ච සුද්ධාෂ්ටකයක්. නැත්නම් රූප කලාපය ගැන ඉගෙන. නැත්නම් ධර්මතා 8ක් තියෙනවා. අපි ඊට පස්සේ ඉගෙන ගත්තා සම්පූර්ණ ලෝක ධාතුවේම තියෙන සියලුම රූප 28ක් තියෙනවා. එතකොට ඉතිරි දැන් මෙතන අපි කතා කරලා රූප 8ක් පමණ ඉතිරි රූප 20. නොඑක ආකාරයෙන් මිශ්‍ර වෙලා තමයි මෙන්න මේ රූප කලාප නැත්නම් මෙන්න රූප ගොනු ටික නිර්මාණය වෙන්නේ. එතකොට සමහර කලාප තියෙනවා පරමාර්ථ ධර්ම 8ක එකතුවකින්. සමහර කලාප තියෙනවා පරමාර්ථ ධර්ම 9ක එකතුවකින්. සමහර කලාප තියෙනවා පරමාර්ථ ධර්ම 10ක එකතුවකින්. සමහර කලාප තියෙනවා පරමාර්ථ ධර්ම 11යි. සමහර ඒවා 12යි. සමහර ඒවා 13යි. අපි මෙතෙක් වෙලා ඉගෙන ගත්තේ නම් පරමාර්ථ ධර්ම 8ක් පිළිබඳව විතරයි. නමුත් පරමාර්ථ ධර්ම 28ක් තියෙනවා. ඒ 28 වෙන වෙනම තනි තනිව හොයන්න හම්බෙන්නේ නැහැ. ලෝක ධාතුවේ තියෙන්නේ පොකුරු විදියට රූප කලාප විදියට. කොහොමද රූප කලාප විදියට පවතින්නේ? 8 කලාප 9 කලාප 10 කලාප 11 කලාප 12 කලාප 13 කලාප වශයෙන්. එතකොට අචේතනික ලෝකයේ අපිට හම්බ වෙන්නේ 9 කලාපත් 8 කලාපත් විතර. සචේතනික ලෝකයේ තුල මෙම කලාප වර්ග සියල්ලම අපිට දකින්න ලැබෙනවා. සචේතනික සත්වයේ මෙන්න මේ රූප කලාප වර්ග 6ක් පැතිරිලා තමයි මේ සචේතනික ශරීර ස්වභාවය නිර්මාණය වෙලා තියෙන්නේ. සිහිපත් කරගන්න ඕනේ මේ කලාප වර්ග 6ම සකස් වෙච්ච මූලික කලාපය තමයි සුද්ධාෂ්ටකය. මේ සුද්ධාෂ්ටකයට තමයි අන්‍ය රූප එකතු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මූලිකම කලාපය තමයි සුද්ධාෂ්ටකය. සුද්ධාෂ්ටකයට තවත් ශක්තියන එකතු වෙලා. සුද්ධාෂ්ටකය තියෙනවම. එහෙනම් සුද්ධාෂ්ටකය නැතුව අන්‍ය රූප වලට විතරක් තනියෙන් පවතින්න බෑ. රාගයේ පින් දහම් වැඩ කටයුතු තියෙනවානේ. සීල රැකලා දාන දීලා පින් දහම් කටයුතු. ඒවට කරන කෙනෙක් පාරමිතා පුරා යන කාලයක් තියෙනවා. පාරමිතා පුරා යන කාලයක්. දැන් ඒක තියෙන ආපදාන පාළියේ. දැන් සමහර රහතන් වහන්සේලා රහත් වුණාට පස්සේ ඒ රහත් බව ලැබුණේ කොහෙන්ද කියන කාරණා මුල ඉඳලා විස්තර කරනවා. මම මෙන්න මෙතන විවරණ ගත්තා මෙහෙම. එක්ක මෙතන දැන් පටන් ගත්තේ මේක. සමහර කෙනෙක් බුදුවරයෙක් නැති කාලයක සමහර ඒ ආපදාන පාළ තියෙන වැලි ගොඩක් ගොඩ ගහලා වැලි කොට වහන බුදුන් කියන නමට. දැන් බුදු කියන කවුද දිගක් පොලක් උස මොකක්වත් දන්නේ නැහැ. මොනවත් දන්නේ නැහැ. මේ ඉන්නේ බුදුන් කියලා වැඳලා තමයි වැඩේ පටන් ගත්තේ. අන්නේ පටන් ගන්න ඒ සද්දාව හැදිලා මෝරලා ඇවිල්ලා දැන් මේ කල්ප ගාණක් එනවා. ඇවිල්ලා ඊට පස්සේ පොඩක් දානයක් දෙන්න වල ඔහොම වැල එක වෙලාවක් එනවා කොහේ හරි කවදක හරි ආර්යෙක් උදෙසා දානයක් දෙන්න වෙනවා. හැබැයි මේ ආර්යෙක් උදෙසා දානයක් දෙන්න වෙලාව කියන්නේ ඔහුගේ පාරමිතා පිරිච්ච වෙලාවක් නෙමෙයි. ඒ වෙලාවේ ආර්යයා දානයක් දීලා පින් අනුමෝදලා මොකක් හරි යුච්චා. මංගේ තියෙන මොකක් හරි දෙයක් පූජා කරලා අන්න එතනින් පටන් ගන්නවා මේ නිවන් මාර්ගට අවතීර්ණ වෙන මුල පටන් ගන්නවා. හැබැයි එතෙන්දී උහුර බණකට තේරෙන්නේ නැහැ. හැබැයි අර දාණය මොකක් හරි දී පූජා කියලා නැත්තම් අර චිත්ත ප්‍රසාදයක් අර දැන් සමහරට වෙලා වැඳලා යනවා. වැඳලා සුවපත් වෙත්වා කියුවම අන්න එතන පටන් ගත්තේ ඔහු. අන්න නිවන් මාර්ගට එන පළවෙනි මුහුම් පොඩ වැටුණා. හැබැයි මේ වෙලාවේ උහුර බණකට තේරෙන්නේ නැහැ. දැන් මෙතන දැන් නිවන් දැක්ක නැතුව අර වූ කවදක හරි සංසාරේ මේ උපනිෂය ලැබිලා නිවන් දකින්න ගන්නවා. මෙන්න මෙහෙම එන ගමනේ අන දැන් මුහුම් පොඩ්ඩක් වැටුණා. මෙන්න මෙතනින් එහාට ඔහු අවිද්‍යාපච්චය සංඛාරවල පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි සංඛාර තුනක් තියෙනවා. මෙන්න මේක ඔහු පුඤ්ඤාභි සංඛාර පැත්ත පටන් ගන්නවා.
තේරෙනවද? හැබැයි අවිද්‍යාව පත්‍ය සංඛාරා. දන් දෙනවා, සීල් දකින්නවා, අනුට උදව් කරනවා, ධර්මයට උදව් කරනවා. අඩු ගන්න මොකද්ද මේ දන්සල් දෙනවා. මේ බුදුපසේ බුදු මහරහතන් වෙන ආර්ය සංඝරත්නය කියන්නේ මහා ලෝකේ අරි දුර්ලභ අවිශේෂ වූ කට්ටියක්. මෙන්න මේ කට්ටිය කෙරෙහි පැහැදුනාට පස්සේ ඒ පැහැදිච්ච මාතේ වැඩෙන්න ගන්නවා. මෙහෙම වැඩලා ගිහලා කවදක හරි හම් වෙනවා. කවදක හරි මේ යන ගමනේ ආර්යයෙකුට දානයක් දෙන්න මොකක් කර උදව් උපකාර කරන්න හම් වෙනවා. අන්න එතනින් පටන් ගන්න ඔහු නිවන් මඟ ආරම්භ කරන ගන්නවා. ඒ කියන්නේ නිවන් පැත්තට බර වුණා. නිවන් දැක්කේ නැහැ තාම. සෝවාන් වෙන්නේ නැහැ මේ. මේ නිවන් පැත්තට යන පාර කැපුණා. මෙන්න මෙතන ඉහාට ගිහිල්ලා කවදක හරි ඔහුගේ පාරමිතා පූර්ණ වෙන දවසට ඊළඟට ආයසරයක් හම් වෙනවා. සත්පුරුෂයෙක් හම් වෙනවා. සී සද්ධර්මය හම් වෙනවා. යෝනිසෝ මනසකාරයෙන් ධම්මානුධම් පටිපදාව කියන සතර සෝතාපට්ඨයංග පූර්ණ කර ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වෙනවා. වැටහෙනවනේ. මෙන්න මේ වෙලාවේ ඔහුගේ අර පාරමිතා පිළිලා ඔහුට අර නිවන් දකින්න අවශ්‍ය පසුබිම හැදිලා තියෙන්නේ. මෙන්න මේ වෙලාවේ පසුබිම හැදිච්ච වෙලාවේ මේ බණ අහපුවා මොකක්ද වෙන්නේ? ඔහු සෝතාපන්න අඩුම ගානේ සෝතාපන්න මාර්ගානුගාමිකයෙක් නැත්තම් පල්ලාභිය බවට පත් වෙන ගන්නවා. ඉතින් ඔහු මෙතෙක් කරන්නේ පුණ්‍යාභි සංඛාර. ඒතර කවුරු හගනේ මල් හඳු කුරු පූජා කරනවා, බුදුන්ට වඳිනවා, දන් දෙනවා, සීල් ලකිනවා, භාවනා කරනවා. තේරෙන්නේ නැහැ භාවනා කරනත්. මොකක් හරි එකක් කරනවා. හැබැයි නරකද හොඳ එකද? හොඳයි. නිවන් පැත්තට බර වෙච්ච හැබැයි ලෞකික වැඩක්. වැඩේ ලෞකිකයි. හැබැයි නිවන් පැත්තට බර වෙලා. වැටෙන මෙන්න මෙහෙම එනවා. මෙහෙම ඇවිලා පුණ්‍යාභි සංඛාර කරනවා. අන්න විසර කරනවා විභංග ප්‍රකරණේ පටිච්චසමුප්පාද විභංගේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේ මොනවද? පුණ්‍යාභි සංඛාර, අපුණ්‍යාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර. මොකද අවිද්‍යාව පත්‍ය සංඛාර පුණ්‍යාභි සංඛාර කියන්නේ? දාන සීල භාවනා. ඔහොම විසර ගන්න. ඒතර දාන දීම, සීල් රැකීම, භාවනා කිරීම කියන අවිද්‍යාව පත්‍ය සංඛාර පුණ්‍යාභි සංඛාරයක් ඔහු කරලා තියෙන්නේ. හැබැයි හොඳ එක නරක එකක් නෙවෙයි. හැබැයි මෙන්න මේක තමයි ඔහුගේ මාර්ගයේ මුල පටන් ගත්තේ එතනින්. එතන නිවන් මාර්ගට අවශ්‍ය පසුබිම හැදිලා අන්න ආර්යයෙක් හම්බෙලා නිවන් දැකීම සඳහා ඇසිය යුතු බණ ටිකක් තියෙනවා. මොකද්ද වෙන්නේ? බණ ටික ඇහුවාම තේනවා තථාගතයන් වහන්සේ මුලින්ම විසර කරනවා බුදු වීමට පෙර තථාගතයන් වහන්සේ කර පරිශ්‍රණය තමයි ස්පර්ශ ආයතනයේ ආස්වාද ආදීනු නිස්සරණ. ඊට පස්සේ බුදුරජාණන් බුදු වීම සඳහා අපිට සියලු දෙනාටම සෝතාපන්න වීම සඳහා දීලා තියෙන වණ ටිකක් තියෙනවා. මොකද සෝතාපන්න කියලා සූත්‍රයක් තියෙනවා. මෙන්න මේ සෝතාපන්න සූත්‍රයේ තියෙනවා සෝතාපන්න වීම සඳහා ඇසිය යුතු බණ ටික. ස්පර්ශ ආයතන හයේ නැත්නම් පංච උපාදානස්කන්ධේ ආස්වාදය ආදීනව නිස්සරණ. අන සෝතාපන්න දින බණ. බ්‍රහ්මචර්යාව කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම සඳහා ඇසිය යුතු බණ ටික මොකද්ද? ස්පර්ශ ආයතන හයේ පංච උපාදානස්කන්ධේ ආස්වාද ආදීනව නිස්සරණ. බ්‍රහ්මචර්යාව. ඊට පස්සේ විසර බුද්ධ ශාසනයේ සමන කෙනෙක් වීම සඳහා සංයුක්ත නිකාය තුනේ සමන සූත්‍රය විසර කරනවා. සමන වීම සඳහා ඇසියුතු බණ ටික මොකද්ද? පංච උපාදානස්කන්ධේ නැත්නම් ස්පර්ශ ආයතනයේ ආස්වාද ආදීනව නිසා. තව වචන දෙකකුත් තියෙනවා. උදයංගම අත්ංගම. උදයංගම කියන උදා වීම, අත්ංගම කෙලවර වීම. මුලයි අගයි. ඒ මුලයි අගයි. අපිට මේ ආස්වාද විඳින එක මොහොතකින් විඳින්න බෑ. ඒක පොයින්ට් එකක් නෙවෙයි ආස්වාද කියන්නේ. ආස්වාදේ රේන්ජ් එකක් ඕන, පරතරයක් ඕන. යම් කිසි ආශාදේ පටන් ගන්න ඕන. විඳගෙන ඉඳලා මේක අවසන් වෙනවා. වැටෙනවනේ. දැන් අපි හිතමු ගෙදර යන ඔබතුමන් ලංකාවේ මෙහි ඉඳලා ලංකාවට යනවා. ලංකාවට යනකොට එයාපෝට් එන අම්ම ඇවිල්ලා ඉන්නවා. අනේ මගේ රත්තරන් අම්මගේ ඔන්න පටන් ගත්ත ආශාදේ. අනේ මගේ අම්මගේ අල්ලගෙන ඉඹලා ඉතින් ඔක්කොම වැඩ මහ වැඩයි. දැන් ඔහොම ගිහලා දැන් ගෙදර ගිහලා හරි ආශාද ජනකව ඉන්නවා. දවසයි 2යි 3යි ගියා ගෙදර ටිකක් යනකොට නැන්දම ලේලි මාමෙන් පොඩ්ඩක් රණ්ඩුවක් ගියම මොකෝ වෙන්නේ. එතනින් පස්සේ අර ආශාද ඉවරයි. හැබැයි ආශාදේ පටන් ගන්න හොඳට තිබුණ ටික දවසක්. ඊට පස්සේ ඉවරුණා. ආශාදයක හැම මොහොතක හෝ දීර්ඝ කාලීනව හෝ ආශාදයක මුලක් තියෙනවා අගක් තියෙනවා. ඊට තරහ ගියාට පස්සේ මේකේ පේන් බෑ රණ්ඩු කර දෙන්නේ එක්ක. හැම අම්මයි දුවයි වෙන්න පුළුවන් නැන්දම ලේලි වෙන්න පුළුවන් පුතයි බෑ නෑ වෙනවා එක රණ්ඩු කර ගන්නවා. හැබැයි අර රාගයෙන් ගත්ත ආශාදේ ටික වෙලා තිබුණා. හැබැයි පස්සේ ගෙවිලා ගියා. ඒතකොට තිබිච්ච කාලේ උදයංගම අත්තං මුල අග මෙන්න මේ කාල පරාසෙන් ආශාද ගැන මේ කතා කරන්නේ. හරි. එහෙනම් සෝතාපන්න වීම සඳහා ඇසියුතු බණ ටික මොකද්ද? ආශාදාද නිස්සාරණ. ඊට පස්සේ විස්තර කරනවා අරහන්ත සූත්‍රය. මෙතන තමයි විශේෂත්වය තියෙන්නේ. සෝතාපන්න වීම සඳහා ඇසියුතු බණ ටික තමයි ආශාදාද නිස්සාරණ. රහත් වෙන අරහන්ත සූත්‍රය විස්තර කරනවා ආශාද ආදීව නිස්සාරණේ තතුසේ දැන උපාදාන කෙරෙන් මිදුණනම් රහත් වෙනවා. එහෙනම් සෝවාන් වෙන්න ඕන ආශාදාද නිසා රහත් වෙන්න මොකද්ද ඕන? ආශාදාද නිසා තතුසේ දැන උපාදාන කරේ මිදෙන්න ඕන.
දැන් සෝවානෙන්නයි රහත් වෙනයි මුලයි අගයි හරි අපිට. සකු르දාගාමී අනාගාමී මැදට මොකක්ද තියෙන්නේ? ඒකට ඕන අපිට සීල සූත්‍රය ඕනවා. මෙන්න මේ සීල සූත්‍රයේ සරියුත් හාමුදුරුවෝ දේශනාවක් තියෙනවා. සෝවාන් සකු르දාගාමී අනාගාමී අරිහත් වීම සඳහා දැනගත්තු ධර්මය මොකද්ද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. මොකද්ද මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන්නේ? ආස්වාදයේ ආදීනව තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ත. වැටහෙනවනේ? එහෙනම් මේ ආස්වාදයේ ආදීනව දැකීම තමයි සකු르දාගාමී අනාගාමී අරිහත් වෙනකන් තියෙන්නේ. එහෙනම් සෝවාන් වෙන්නෙත් එකෙන් සකු르දාගාමී වෙන්නේ අනාගාමී වෙන්නේ අරිහත් වෙන්නේ එකම ධර්මයක් අහලා. එතකොට හොඳට තෝරලා බලන්න මේ රහත් වෙන්නෙත් ඊළඟ පංච තත්ත්වේ සූත්‍රය. පංච තත්ත්වේ සූත්‍රය විසර ගන්නවා තථාගතයන් වහන්සේ බුදු පියාණන් වහන්සේ බුදු වෙලා තියෙන මොකක්ද දැකලාද? ස්පර්ශ ආයතන හයේ ආස්වාදය ආදීනේ නිස්සනේ තතුසේ දැකලා උපාදානයෙන් මිදිලා. ඉතින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ බුදු උනේත් ආස්වාද ආදී නිස්සනේ උපාදානයෙන් මිදිලා නම් දැන් ඔయిత වඩා උඩ එකක් තියෙන්න පුළුවන්ද? ආස්වාද ආදීන වල මම තව ඊට වඩා හොඳ එකක් කියනවා. එහෙනම් බුදු වීමට තව එකක් එහා. මොකක්ද ඒක? රහත් වෙන්නත් එහා බුදු වීමට එහා තව එකක් තියෙනවා මොකක්ද? අර පහුගිය කාලේ දිගින් දිගට හැමතැනින්ම හැන්නේ ඕක තමයි පුංචි එක. ආස්වාද ආදීන පුංචි එක ලොකු එකක් තියෙනවා කියලා. දැන් ලොකු එකක් කොහෙද තියෙන්නේ? රහත් වීම එහා මොකක්ද තියෙනවා? පරිනිර්වාණය න බණ කියන්න. පන්දලු ගන්න පරිනිර්වාණය. ඈ රහත් වෙන්නත් තියෙන පංච උපාදානස්කන්ධයන්ගේ ආස්වාදයේ ආදීන නිස්සනේ තතුසේ දැක උපාදානයෙන් මිදීම නම් ඊට වඩා එහා එකක් තියෙන්න පුළුවන්ද? පුළුවන්ද බැරිද? කොහෙද එහෙම එකක් තියෙන්නේ? එහෙම එකක් තියෙන ත්‍රිපිටකේ පෙන්වන්න එපා. පාත කාලයක ලෝතුරා බුදුවරයෙක් එක්ක බුදුවරයෙක් එනකොට බුදුවරයාගේ පසුපස පාරමිතා පුරාණ මහා පිරිසක් එනවා. ඒ කාලේ 80 මහා ශ්‍රාවකයෝ බිහි වෙන මේ වගේ එක සැනි මේ බණ කියන දේ 80 මහා ශ්‍රාවකයෝ මහා රහතන් වහන්සේලා බිහි වෙනවා. අද කාලේ වෙන්නේ නැහැ. ඒක තමයි මේක වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. මේක අදද හෙටද අනිද්දද වෙන්න මට කියන්න තේරෙන්නේ නැහැ. එහෙම ඥානයක් කාටවත් නැහැ. ඒක ලෞතුරා බුදුරුගේ ඥානය අපිට ඇත්තෙත් නැහැ. ඒක නිසා හැබැයි නමුත් මුල හරි බව තේරෙනවා. මැද හරි බව තේරෙනවා. වට්ට තුනයි තියෙන නිවන් මඟ වඩන්න. ත්‍රිපරිවට්ටම් දවදසාකාරා. මොකද වට්ට තුන? මොකද පළවෙනි වට්ටේ තමන් දැනගන්න ඕන තමන් නිවන් පූර්ණ කිරීම සඳහා දැනගත් යුත්තේ මෙන්න මේ බණයි. ආන පළවෙනි වටේ අහලා දැනගත්තා. සෝවාන් ඵලය. මේ ස්පර්ශ ආයතනයේ ආස්වාදයයි ආස්වාදයේ අනිත්‍යයි දුක්ඛ අනාත්තයි කියලා දැනගත්තාම මෙන්න පළවෙනි වටේ ඉවරයි. පළවෙනි වටේ ඉවරයි. ඒ පළවෙනි වටේ තේරෙන ඇත්ත තමයි මේ කියන කාරණාව මේ ආස්වාදයේ මිදියුතු මේක මහ පඹ ගාලා පටලවන මේක නම් හරයක් නැති එකක් තමයි. මෙන්න පළවෙනි වටේ ඉවරයි. වැටහෙනවනේ. දැන් මේක තේරෙන්නේ නැත්තම් මේකට ඇතුල් වෙන්න විදියක් නැහැ. පෙර නොඇසූ විරු ධර්මي තේරෙන්නේ නැහැ. නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. ආස්වාදය අනිත්‍යයි දුක්ඛයි අනාත්තක තේරෙන්නේ නැත්තම් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. ආස්වාදය අනිත්‍යයි දුක්ඛයි අනාත්ත දැකපු කෙනාට දැන් තේනවා මේක නැවත නැවත මෙනෙහි කරනකොට මගේ කෙලෙස් ප්‍රහාණය වෙනවා. ඕනෝක තේරෙන්න ඕන. කෙලෙස් ප්‍රහාණය වෙනවා කියලා දැනගෙන මම මේක වැඩි යුතුයි කියලා තේරෙන්න ඕන. ආනේ වැඩි යුතුයි කියලා තේරිච්ච කෙනා තමයි භාවනාවට එන්නේ. ඇත්ත තමයි මේ කියන කාරණේ. ඇයි සෝවාන් සකදා අනාගාමී අරිහත් වෙන ආශාදාද නිසරණමයි ආශාදයේ අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවය තමයි මෙනෙහි කළ යුත්තේ ඒක තේරිච්ච කට්ටිය දෙවෙනි වටේට එනවා. දසනා පහතබ්බා ඉවරයි දැන් භාවනා පහතබ්බා ගැන භාවනාවට වාඩි වුණා. චතුර්ථ ධානයේ ඉඳගෙන මොකද කරන්න කියන්නේ? අට්ඨක නාගර සූත්‍රය තියෙන කරන්න ඕන වැඩේ. උදයව්වේ ඥානෙ මෙනෙහි කිරීම. අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීම. මේ මුල අනිච්ච දුක්ඛ අනාත්ම වැටහුණා නම් මොකද වෙන්න ඕන? සියලු ධර්මස්කන්ධයකට තේරෙන ගන්නවා. ආයේ තව කොහ කෑලි බැරි අඩු වෙන්න බෑ. කිසිම තැනක ධර්ම විකෘතියක් දේශනා වෙන විදියක් නැහැ. හේතුව ඇයි? දන්නවා සෝවාන් සකු르දාමී අනාගාමී අරිහත් වෙනකන් යන්න තියෙන එකම දෙයයි ආස්වාදයේ ආදීනව මෙනෙහි කළා උපාදානයේ මිදීම විතරම තමයි. ආයේ ඉතින් එහාට වෙන මොකක්වත් තියෙන්න බෑ. මෙන්න මෙතන මේ අනිච්ච කියන එකට එකක් තමයි මේ අනිච්ච කැමැත් යම්පි ඉච්ඡං නලබති තම්පි දුක්ඛං කියන පාඨේ මේ තියෙන අනිච්ච කියන්නේ. යම්පි ඉච්ඡං නලබති තම්පි දුක්ඛං. යමක් ඉච්ඡාව ලබා දෙන්න නැත්නම් දුකයි කියන එක තමයි මේ අනිච්ච කියන එක තේරුම. මේ ආස්වාද ආදී නිස්සාරණේ දැකලා ඒ උපාදානගේ මිදීම හැර වෙන බුදුදහම ඉගැන්වීමක් නැහැ. මට පුළුවන් පෙළ දහමෙන් හොල පේන එකක් අහන්න. ඔය එකක්වත් නැහැ. ඔච්චරයි තියෙන්නේ. ඉතින් රහත් වෙන්නයි බුදු වෙන්නේ ලෞතුරා බුදුහාර බුදුනේ තෝකෙන් නම් පංච තත්ත්ව සුතේ මජ්ක්‍ධිම නිකාය 1. ඒ ත්‍රිපිටකේ පෙන්නලා තියෙන මේ කියන ඇහෙන්නේ නැහැ එක්කෝ.
මේක හොඳට අහන්න මේක කණෙන් අහලා පනසට අරගෙන මේක ප්‍රඥාවෙන් ජීන කරන ආයය ප්‍රශ්න අහන්න. අර මූලික විපාකයලයි අபிසංකාර කැල දෙක පටලවාගෙන තු ගන්න ඕන. අபிසංකාර කැල වෙනමයි විපාක කැල වෙන කැල දෙකක් තියෙන මේකේ. කොටස් දෙකක් තියෙනවා. දැන් රහතන් වහන්සේලාත් පේන දකින දැන් ඒව තියෙනවා. ඒක වෙනමයි කෙලස් වෙනමයි. පංචස්කන්ධ උපාදාන වෙනමයි. මේ දෙකක් ඒ දෙක කඩාගත්තේ නැත්නම් අපිට ප්‍රහාණය කෙනක තේරෙන්නේ නැහැ. පංචස්කන්ධයෙන් ආපු දේවල් ටික උපාදානස්කන්ධ කරගත්තට පස්සේ අන්නේ උපාදානස්කන්ධ ටික තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වල අයින් කර ගන්න ඕන. මේකට තියෙන ක්‍රමය තමයි ආර්ය අෂ්ටාංග වැඩිම. එතන එක දහම් අවබෝධයකින් දෙන්නේ ගනු අපි දැන් එක්කෙනෙක් ඉන්නවා නෑ නෑ රූප වල ආශාවත් දිනනවා. සද්ද ගන්ධ රස ඔක්කොම ආශාවත් තියෙනවා. එහෙම හිතලා එක්කෙනෙක් වඩා ඉන්නවා. තව කෙනෙක් තව මීට වඩා ගැඹුරුයි. දැන් එදා කර විස්තරය දැනගෙන රූප වල උපේක්ෂා සහගතයි. ඒක මොකක්වත් නෑ ගන්න දෙයක්. එක්කෙනෙක් ගන්න දෙයක් තියෙනවා. හැබැයි ඉතින් බුදුහාමුදුර අනිත්‍යයි කියලා තියෙනවානේ. එතන මොකද වෙන්නේ? කන්න ඕන කන්න විදියක් නැතුව ඉන්නවා. අර රූප සද්ද උපේක්ෂා දැනගත ගන්න මොකද වෙන්නේ? ඒක කන්න දෙයක් නැහැ. වැටහෙනවනේ? දැන් මේ මට්ටමේ ගැඹුරු අධ්‍යයනය කරාට පස්සේ අරව පස්සේ දුවන තරම් දෙයක් නැහැ. ඒක මොකක්වත් නැහැ. හැබැයි අනික් කෙනා මොකද ගන්නෙ? නෑනේ රූපේ තියෙනවා. ඒ වුණා කන්න එක සතර පහ යනවනේ. කරන්න දෙයක් උද දත්මිති කාලා දැන් ඉතින් පස්සමත් වහලා බඩයන් වේදිලා ඉන්නවා. විපාක ලෝකේ කෙලස් තියනවාද? ඒවා මත අபிසංකාර කරලා කෙලස් හදාගන්නේ. දැන් ධාතු 18 තියෙන විපාක ස්කන්ධයන්නේ. දැන් ඔය ධාතු නානත්වයක පටිච්ච නානත්වයක් හදන පස්ස නානත්වයක් හට ගන්නවා. ධාතු නානත්වයට පටිච්ච නානත්වයෙන් තමයි පස්ස නානත්වයක් හටගන්නේ. සෝවාන් සකදාමේ අනාගාමී අරිහත්. මේ හතර දෙනාගේ අනිත්‍ය අවබෝධ එකක්ද දෙක හතරක්ද? එකම අනිත්‍ය වුණාට අවබෝධය ශේෂ ක්‍රමයක් ඒක තියෙන්නේ බුද්ධ ශාසනය විතරයි. ආශ්වාද පස්ස යන එකට ඔක්කොම ආබාධ තියෙන්නේ. ඒව ගැන මේ ඔක්කොම ඇතුළේ වැඩ කරන්නේ. ඒකට ගහපුවම මේක වැඩක් නෑ අසාරයි කියලා දැක්කම මොකද වෙන්නේ? මේක ශූන්‍යයි ගන්න දෙයක් නෑ. හිතේ අර මහා ලෝකෙට ගින්න එක සැරේම ටක් ගන්න නිවිල යන සියලු ලෝක සියලු සත්වයෝම සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා සකදාගාමි ඵලයෙන් නිරෝගී වෙත්වා අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා අරිහත් ඵලයෙන් දුකින් මිදෙත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා